নমස්කාරය කියලා පටන් ගමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජය මුනින්දස්ස ගාථාව සජ්ජායනා කරමු. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝසයුම් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මය්‍යං. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝසයුම් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයං. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝසයුම් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මය්‍යං. සාදු සාදු සාදු. මේ ධර්ම සාකච්ඡාවට දේවාරාධනාව කරමු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. අපි අද මේ කාලීනව මේ තියෙන ධර්මය පිළිබඳව තියෙන කතිකාවතක් ගැන පොඩි කල්යාණ මිත්‍රයෝ කීප දෙනෙක් එකතු වෙලා මේ සාකච්ඡාවක් කරමු කියලා හිතුවා. මේ විශේෂයෙන්ම දැන් නිවන් මඟ වඩන පිරිස් අතර තියෙන එක්තරා මත සහ අදහස් ධර්ම අදහස් ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් තියෙනවා. මේ එකක් තමයි මේ නිවන් දකින්න තියෙන එකම මාර්ගය ධාන වැඩිමයි කියලා එක මතයක් තියෙනවා. මේ ධාන අත්‍යවශ්‍යයි කියලා එහෙම අදහසකුත් තියෙනවා. අනිත් එක මේ ධාන කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන මාර්ගයක් නෙවෙයි. ධාන අවශ්‍ය නැහැ, නිවන් මඟ ධාන මඟ නෙවෙයි කියලා එහෙම ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක අදහසක් තියෙනවා. මේ අපි පොඩ්ඩක් ඒක ගැන අද සාකච්ඡාවක් කරොත් හොඳයි නේද? මේ ඔව් පොඩ්ඩක් මුලින්ම අපි කියන්නේ මේ ධාන සහ දැන් ඔතන අපි කොහොමද බුද්ධ දේශනාවේදී සඳහන් වෙන්නේ මේ සමාධියනේ. සමාධිය සහ ධාන කියන එක මුලින් ඉස්සෙල්ලා පොඩ්ඩක් පැහැදිලි කරගෙන පටන් ගත්තොත්. ඔය කියන්නේ මුලින් මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ තමයි දැන් අපි බුද්ධ දේශනාව ගත්තොත් අපි දන්නවා දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරපු සූත්‍රය. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ සවස සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඉතින් දැන් මේක බුදුදහමේ මූලික දේශනාවක්නේ. ඒතර මේ මූලික දේශනාවේදී ওই චතුරාර්ය සත්‍ය ගැන සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍ය, දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ ගාමිනී පටිපදාාර සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ගැන සඳහන් වෙනවා. ඉතින් ඒතකොට දැන් මේ චතුරාර්ය සත්‍යයේ අන්තිමට කියනවා මේ මාර්ගය ගැන කියනවනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය. දැන් ඔන්න ඔය කියන චතුරාර්ය සත්‍ය පැහැදිලි කරද්දී අපි එතනදිත් පැහැදිලි වෙනවා මේ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන යන මාර්ගයක් ගැන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේක ඒකායන මාර්ගය කියලා අපි දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා ඔය මේ
මේ සතිස් බෝධිපාක්ෂික අංග ගත්තහම අපි දන්නවා මේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වශයෙන් ගත්තත් අපි උතනදී කතා වෙනවා මේ මොකද දැන් කලින් ගත්ත සම්මා සමාධිය අපි මැදදී අහුවෙනවා. දැන් බොජ්ජංග ධර්ම ගත්තත් සමාධි සම්බොජ්ජංගය කියන එක අපිට මගදී අහුවෙනවා. අපි එහෙම නැතු වෙන සූත්‍ර ගත්තත් අපි දැන් ත්‍රිපිටකයේ සමාන පරිශීලනය කරලා තියෙන යම් පිරිසක් ඉන්නවා නම් මෙතන දන්නවා ඇති මොන මාර්ගය ගත්තත් මේ ශ්‍රී සද්ධර්මයේ මොන ප්‍රතිපදාව ගත්තත් මේ සම්මා සමාධිය කියන එක මැද්දේ තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් දැන් චේතනාකරණී සූත්‍ර වගේ තියෙනවා. ඊට පස්සේ මේ කුසල සීල මත්ත්‍ය සූත්‍රය වගේ සූත්‍ර තියෙනවා. ඒ වගේ සූත්‍ර ගත්තාන් පස්සේ ඒ වදිත් කියනවා දැන් අපි ගොඩක් වෙලා කියන මේ සීලවන්තභාවය, සිල් සපන්භාවය. ඔන්න වගේ අර ඒ වගේ දේවල් වලින් මේක ආරම්භ වෙලා ඒ දැන් අපි කියන දැන් චේතනාකරණී සූත්‍රය ගත්තොත් ඒක තියෙනවා දැන් සිල්වන්තභාවය, ඒ කියන්නේ කුසල සීලයේ තියෙන කෙනාට අවිප්‍රතිසාරය කියන එක කියන්නේ ප්‍රමුදිතභාවය කියන්නේ පසුතැවීම නැතිභාවය. ඊට පස්සේ පසුතැවීම නැතිභාවය තියෙන කෙනාට ප්‍රමුදිතභාවය. ප්‍රමුදිතභාවය තියෙන කෙනාට ප්‍රබල ප්‍රීතිය. ප්‍රබල ප්‍රීතිය තියෙන කෙනාට පස්සද්ධිය. ඔහොම අර ඒ දේවල් මේ ඇවිල්ලා අපි මෙන්න මේ එක සම්දිස්ථානයකට එනවා. කියන්නේ සම්මා සමාධිය. දැන් අපි මේ මාර්ගයේ කොහෙ බැලුවත් අපිට මේ සම්මා සමාධිය කියන වචනේ අයින් කරන්න බෑ. ඒතර කෙනෙක්ගේ සමාධියටපත් වෙන්න ඕනේ කියනවා එතනින් එහාට ඒ අවබෝධය ලබන්න. ඉතින් අර අපි හිතන්නේ දැන් ධ්‍යාන ගැන කතා කරත් සමාධිය ගැන කතා කරත් අපි මේ වපසරිය අපි කතාවක් කරනවා නම් සම්මා සමාධිය කියන එක වචනය ඊටාම මූලිකයි. අපි කෙනෙක් දැනගන්න ඕනේ මට භාවනා කරන්න බැරි නම් මට දේවල් තේරෙන්නේ නැත්තම් මෙන්න මේ සම්මා සමාධිය කියන තැනට මම ඇවිල්ලා නැහැ කියන එක අපි කෙනෙක් දැනගන්න ඕනේ. සමාධියටපත් වීම කියන එක අත්‍යවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි කියන එක මම හිතන්නේ මේ බොහෝ පැහැදිලි නේ. අනිවාර්යයෙන් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවේශයක් අපිට අද සාකච්ඡාව ආරම්භ කරන්න. නම් මෙතනදී අපි දැනගන්න ඕනේ මොකද්ද මේ සමාධිය කියන්නේ. ඔව් ඒක. මොකද්ද කියන එක අපි පැහැදිලි අර්ථකථනයකට අපි එන්න ඕන. ඔව්. තාම වැදගත්. දැන් අපි සමාධියක් කොහොමද හටගන්නේ? සමාධියක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් අරමුණක් ගන්නවන අරමුණක් ගැන ඒ කියන්නේ අරමුණ දිහා අරමුණ ගැන දිගින් දිගට බලනවා නම් එතන සමාධියක් තියෙන්න ඕනේ. මොකක් හරි අරමුණක් එනකොට සිත ක්‍රියාත්මක වෙන අපි හැමෝම දන්නා සිත ක්‍රියාත්මක වෙන්න අරමුණක් අවශ්‍යයි. නමුත් මේ ගන්න අරමුණක් ගැනීමටත් ඒ අරමුණ ගැන බලන්න අනිවාර්යයෙන්ම සමාධියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ සමාධිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් කුසල විදිහට වෙන්න පුළුවන් අකුසල විදිහට වෙන්න ඕනෑම අවස්ථාවක ඕනෑම අවස්ථාවක සිත ක්‍රියාත්මක වෙනකොට සමාධියක් තියෙනවා. අපි සමාධිය ගත්තොත් සමාධි විවිධාකාරයි. දැන් අපි හිතමු කෙනෙක් අසත්පුරුෂයෙක් විදිහට වැඩ කරනවා. ඒතර එයාට තියෙන අසත්පුරුෂ සමාධිය. ඒතර යම් කෙනෙක් හොරකම් කරනවා. ඒතර එයාට තියෙන හොරකමට අදාළ සමාධිය. ඒතර ඒ විදිහට තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපි මෙතනදී මූලික අරමුණ සමාධිය කියලාම කියන්නේ අපි එක සමතේකටපත් වෙනවා. හිත සමතේකටපත් වෙනවා. ඒතර මේ සමතය ගැන අපි කතා කරනකොට මොකක්ද මේ සමතය කියලා කියන්නේ? එතන අසහනකාරී ස්වභාවයක් නැහැ. දැන් ඒ ක්‍රියාත්මක වෙනකොට නමුත් මෙතනදී අපි ගන්න ඕනේ වැදගත්ම කාරණය සමාධියකට ක්‍රියාත්මක වෙන්න. හිත ක්‍රියාත්මක වීම මූලික දෙයක්. අපි ධානය ගැන අපි කතා කරමු. නමුත් මොකක්ද ධානය කියන්නේ කියලා. නමුත් හිත ක්‍රියාත්මක වීමට සමාධියක් කියන එක ප්‍රමාණ මට්ටමකට මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් සමාධියක් ගත්තොත් අපි මෙතන වැදගත් වෙන්නේ අපි මූලික අරමුණ සම්මා සමාධිය ගැන කතා කරන්නේ. මොකද සමාධිය සම්මා නැති මිච්ඡා සමාධියක් තියෙන්න පුළුවන්. ඒක තමයි මුලදී කරේ. සමාධිය විවිධාකාර විදිහට තියෙන්න පුළුවන්. ඒතර කොහොමද අපි මේ සම්මා සමාධිය කියන එක කොහොමද යන්නේ? කොහොමද එතෙන්ට යන්නේ? සම්මා සමාධිය කියන්නේ මොකද්ද? ඒතර ඇත්තටම නිවන අරමුණු කිරීමක් නැත්තම් ගන්න අරමුණ නිවන කරා එන්නේ නැති අරමුණක් නම් ඒක සම්මා සමාධියට අයිති වෙන්නේ නැහැ. ඒතර මේ සම්මා සමාධිය ගත්තොත් මම කිව්ව විවිධ මට්ටම් තියෙනවා. අපි අහලා තියෙන පුරුදු විදිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යනකොට අපි කතා කරනවා ඒක 8කින් අංග 8කින් අතර කියන අංග 8කින් කතා කරන අංග 10කින් කතා කරනවා. කියන්නේ සම්මා සමාධිය ඉවර වෙලා අපි සම්පූර්ණ නිවන පූර්ණ කෙනෙකුට කෙනෙක් ඵල පූර්ණ කරනකොට සම්මා සමාධිය අපි දන්නා සම්මා ඥාන සම්මා විමුක්තිය තියෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි විවිධ ඵලතුර ලෝකෝත්තර ඵලවලට යනකොට එක එක ඵලය පූර්ණ වෙනකොට ඒ කෙනෙක් ඒ අදාළ සමාධියටපත් වෙනවා. ඒ ආකාරයෙන්ම අපි ධානය ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු. මම හිතන්නේ මෙතනදී වැදගත්ම දේ සමාධිය කියන්නේ මොකක්ද කියන එක. සම්මා සමාධිය කියන තැන කියන්නේ සම්මා සමාධි එක එක වර්ග තියෙනවා. මේ සම්මා සමාධිය කියන එක මේ මාර්ගයේදී මේ ප්‍රධානයි මූලිකයි මධ්‍යස්ථ කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක් කියන්නේ. ඔව්. එතන මොකද අපි ධානය ගැන කතා කරත් එතනත් ධාන සමාධියකටපත් වෙනවා. එතන මේ දෙක පැහැදිලිවම අපි විග්‍රහ කරලා දැනගන්න ඕන. මොකද්ද මේ ධානයකදී වෙන දේ අපි කතා කරමු තවදුරටත්. නමුත් මෙතනදී මම හිතන්නේ හැමෝටම පැහැදිලි දෙයක් මොකද්ද මේ සමාධිය කියන එක. එතකොට මේ අරමුණක් ගත්තා නම් ඒ අරමුණ තුල හැමෝම සමාධියකටපත් වෙන විවිධාකාර මට්ටම් වලට.
ඒක එක්තරා උපරිම තලයකට පත් වෙනවා. අපි හිතමුකෝ සෝතාපන්න ඵල සමාධියටත් එන්න පුළුවන්, සකෘදාගාමි ඵල සමාධියටත් එන්න පුළුවන්, අනාගාමි ඵල සමාධියටත් එන්න පුළුවන්. අපි සඳහන් කරු විවිධ ධාන සමාධියටත් එන්න පුළුවන්. හරි. ඒකම අපි හිතන තව කාරණාවකුත් තියෙනවා. ඒක තමයි අපි එතන තව කාරණා විග්‍රහ කරගන්න ඕනේ. ධාන සමාධි සහ සමාපatti කියලා. කාරණා තුනක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සරහට යන කලින් පොඩ්ඩක් කර දැන් අපි අර සමත භාවයේ වගේම අර මේ සිතේ ඒකාග්‍ර බව කියන අර්ථයෙන්ුත් සමාධිය විග්‍රහ කරගන්න. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට ඇත්තටම අපි කතා කරොත් අපි ගන්නවා අපි හිතක් ක්‍රියාත්මක වෙනකොට අපි චෛතසික ගත්තොත් අර සර්ව සාධාරණ චෛතසික හතක් කියලා තියෙනවා. ඒක එකකින් එකක් තමයි අපි ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම ඒකාග්‍රතාවය පවතින. ඒතර අපි එක්තරා විදිහකින් සමාධියකට එනකොට ඒකාග්‍රතාවය ක්‍රියාත්මක වෙනවා. ඒකටත් අපි සමාන විදිහට අර්ථ දැක්වීමක් කරන්න පුළුවන් ඒකාග්‍රතාවයත් සමාධි මට්ටමට උදව් වෙනවා. ඉතින් ඔතන මේ මට හිතන එකක් තමයි ඔබතුමාට ඒකටම පොඩි ඌනපූර්ණයක්. ඒ කියන්නේ දැන් ඔතන දැන් මේ ඔබතුමාගේ වගේ අර ඒකාග්‍රතාවෙන් අපතටම අපිට අඳුරගන්න පුළුවන් ඔබතුමාගේ වගේ ඒක මිච්ඡා සමාධියද සම්මා සමාධියක්ද කියන එක. එතන ඒකාග්‍ර කියන එකේ අර්ථය වෙන්නේ එක අග්‍රයක් තියාගෙන ඉන්නවා. එක අග්‍රයක්. එතකොට මොකක්ද අග්‍ර කරන්නේ? එකයි තියෙන්නේ. ඒක මත තමයි එයා සමාධියට යන්නේ. එතකොට ඒ අග්‍රය නිවන අග්‍ර කරලා කරන සමාධියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ලෞකීකව මොකක් හරි දැන් මේ ඔබතුමා කිව්වාගේ හොරෙක්ට නම් හොරකම් කරන එක අග්‍ර කරගෙන ඉන්නේ ඒ වෙලාවේ. එහෙම නැත්තම් ලෞකීකව නැත්තම් රූපාවචර අරමුණක් ගන්න පුළුවන්. අරූපාවචර අරමුණක් ගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක අරමුණු කරලා ඉන්න පුළුවන් කෙනෙක්ට. දැන් බුද්ධ කාලෙත් එහෙම හිටියනේ. එතකොට ඒක මත අපිට ඇත්තටම හොයාගන්න පුළුවන් මේක සම්මා සමාධියක්ද මිච්ඡා සමාධියක්ද කියන එක. සම්මා සමාධි නොවන සියල්ල ඉතින් මිච්ඡා සමාධි තමයි. ඒකට හරි ලස්සන වචනයක් පාවිච්චි කරන සමහර සූත්‍රවල මේ විදර්ශනා උපේක්ෂාව කියලා. විදර්ශනෝපේක්ෂාව කියලා එතන කියන්නේ අතන. ඒ විදර්ශනෝපේක්ෂාව කියන එක අර අපි කියන දැන් මනාප තියෙනවා. අමනාප තියෙනවා. මනාපමනාප තියෙනවා. ඒ ඔය තුනෙන්ම මිදුනහම තියෙන හිතට කියනවා විදර්ශනෝපේක්ෂාව කියලා. අන්නේ විදර්ශනෝපේක්ෂාව අපි දැන් දන්නවනේ ආස්වාද ලෝකයේ ආස්වාදය තියෙනවා. ආස්වාදයේ ආදීනව තියෙනවා. ආදීනවේ නිස්සරණ දැනන. දැන් මේ ආස්වාද ලෝකයේ තියෙන මේ ප්‍රශ්නය දැකලා ඒකේ මිදුන කෙනා මනාපයයි අමනාපයයි මනාපමනාපයයි මිදුනහම ඒ කෙනාගේ හිත අර විදර්ශනෝපේක්ෂාවට පත් වෙනවා. අන්නේ ඒ විදර්ශනෝපේක්ෂාව ශාන්තයි. ඒක ප්‍රණීතයි. ඒකම තමයි අර කිව්ව ඒකාග්‍ර වූ නිවන. අන්නේ එතෙන්ට නැමුණු හිත. එතන ඒකාග්‍ර වුණු හිත. අර ඒකාග්‍ර කොහොම හරි එක විදිහටම පැවතුණු සිත. අර අපි කියනවා මේ තවත් වචන තමයි කුසල සිතේ ඒකාග්‍රතාවය අපි කියන්නේ. ඒතර උපේක්ෂා සිතේ ඒකාග්‍රතාවය. උපේක්ෂා ඒකාග්‍රතාව හතරවෙනි ධ්‍යානෙ කියලා කියනවා. ඉතින් අර ඒ වගේ අර ඉන්නේ ඒක තමයි සම්මා සමාධිය. හැමෝටම මෙතනදි ගන්න වෙන තීරණයක් තමයි සමාධිය මූලික වෙනවා. ඒ කියන්නේ සමාධියක් හිත ක්‍රියාත්මක කරන අනිවාර්යෙන් යම්තරා ප්‍රමාණයකට සමාධියක් ක්‍රියාත්මක විය යුතුයි කියන අවබෝධය මම හිතන්නේ මෙතනදි අපිට වැදගත්. අපි ඊළඟ පැහැදිලි කාරණා. ඊළඟ ඊට පොඩි ඒ කියන්නේ ඕකේ දැන් ඇත්තටම දැන් ඔය මේ විමුක්තායන සූත්‍රය වගේ වැඩි ඕකේ අන්‍ය සමාධියක්. ඒ කියන්නේ දැන් සම්මා සමාධිය කියලා අපි දන්නවනේ අපි මේ කතාවේ සම්මා සමාධිය. අන්‍ය සමාධි නිමිත්තක් ආශ්‍රයෙන් යන විදිහට එහෙම ඉඩකුත් තියලා තියෙනවා. ඒ කියන්නේ එහෙමත් වෙන්න පුළුවන් කියලා අපි පස්සේ කතා කරමු. හැබැයි එතන සමාධිය කියන එක අත්‍යවශ්‍යයි. අර මේ කෙනෙක්ට අපි මාර්ගය පෙන්වනවා කියලා තියෙන මේ සම්මා සමාධියෙන් පූර්වාංගම කරගෙන ඒ සමතේ වඩන්න. ඒ සමතයෙන් විතර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට ආවොත් දැන් මේ සමාධිය මේ මාර්ගයේ මැද්ද තියෙන එක. සම්මා සමාධියේ මැද්ද තියෙන එක. ඒ සම්මා සමාධිමත් හිතක ඉඳගෙන අපි දැන් අර මේ මුළු ගමන් මාර්ගයම මේ පොඩි කැලේ දෙකට බෙදුවොත් අපි කියනවා මේ මාර්ගයේ අපි හිතමු දැන් පන්සිල් ගන්න කට්ටිය පන්සිල්ලත් රකින්න බැරි කට්ටිය ඉන්නවනේ. අකුසල් කරන කට්ටිය ඉන්නවා. ඒ අකුසල් වලින් පන්සිල් ගන්න කියලා ඒ කියන්නේ ඒක මේක ආදි බ්‍රහ්මචාරී චර්යාව කියලා කියන එක. මේක මේ ඇත්තටම මාර්ගයක් නෙවෙයි මාර්ගයට කලින්. ඒතර සාමාන්‍යයෙන් මේ හොඳ කෙනෙක් වෙන්න ඕනේ මේ මේ දේවල් එක්කනේ මුලින් පටන් ගන්නේ. යහපත් පුද්ගලෙක් ලෞකිකව වෙන්න ඕනේ නේ. අන්නේ එතන ඉඳන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා තියෙන ඔක්කොම පන්සිල් වේවා අටසිල් වේවා ඊට පස්සේ දන් දෙන එක වෙන්න පුළුවන් සිල් ගන්න එක වෙන්න පුළුවන් භාවනා වෙන්න පුළුවන් මුළු පාරමිතා 10ම වෙන්න පුළුවන් දස කුසලයේ වෙන්න පුළුවන් ඔය ඔක්කොම තියෙන්නේ මෙන්න මේ සම්මා සමාධිය කියන එකට එන්න තියෙන මාර්ගය. ඒක තමයි අපි දැනගන්නේ. ඒක මේ මාර්ගයේ ප්‍රථම භාගය. ඒ කියන්නේ ප්‍රථම භාගය කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. මේ මාර්ගයේ ලොකු ප්‍රමාණයක්. එතනින් එහාට මෙන්න මේ සම්මා සමාධිය ඇති කරගත්තාම දැන් ඔන්න ඕකට තමයි අර මේ අද මාතෘකාව ධානය කාල අදාළ වෙන්නේ. කියන්නේ ධාන කියන එක මේ මාර්ගයේ එක තැනකදී ගොඩාක් උදව් වෙනවා මෙන්න මේ සම්මා සමාධිය ගන්න. ඒ කියන්නේ අපි ඒක කතා කරමු ඊට පස්සේ. හැබැයි දැන් මේ විදර්ශනාව කියන්නේ
ඔතන සමාධිමත් හිතකට කරන්න පුළුවන් දෙයක් තමයි විදර්ශනාව කියන්නේ. අපි දැන් ඔය අර කිව්වගේ මේ දැන් මේ අපි හිතමුකෝ චේතනාකාරී සූත්‍රය හරි කුසල සීල මත්ති සූත්‍රය හරි උපනිෂද් සූත්‍රය වගේ සූත්‍ර ගත්තොත් ඒවා කියනවා මෙන්න මේ සම්මා සමාධිමත් වුණු හිතකට තරුණ විදර්ශනාව වැඩෙනවා කියනවා. බලවත් විදර්ශනාව වැඩෙනවා කියනවා. ඒතකොට ඒ තරුණ විදර්ශනාව බලවත් විදර්ශනාව නැගුණු හිතෙන් මේ ලෝකයේ ඇත්ත ඇති සැටි. එහෙම නැත්නම් අර අපි පාලින් කියන යථාභූත ඥාන දර්ශනය. දැන් අපි කියනවා දැන් හිතන්නකෝ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපිට ඇස් පේන්නේ නැති කෙනෙක්. අපි ඇස් බොඳ වෙලා පේන කෙනෙක්. දැන් මම ඇස් බොඳ වෙවි සංසාරේ පුරාවට එහෙ මේ ගිල්ල බිත්තිය හැප්පෙනවා, කළුවරේ හැප්පෙනවා, සත්ව වේලමාව කරනවා මොන හරි අපිට අදහසක් නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ කෙනාට සම්මා සම්මාදියට කොහොම හරි පත් වෙනවා කියන්නේ කණ්ණාඩි දෙකක් හම්බෙලා ඒ කෙනාට දැන් හොඳ කණ්ණාඩි දෙකක් හම්බෙනවා. ඒකෙන් ලෝකෙ හොඳට පේනවා. ඉතින් අන්න ඒක සම්මා සමාධිය හම්බෙනවා කියන එක අර හරියට නිකන් බොඳ වෙච්ච ඇස් තියෙන මනුස්සයෙක්ට කණ්ණාඩි දෙකක් හම්බුණා වගේ හොඳට පේනවා. මොන්නේ දැන් එයාට කණ්ණාඩි දෙකක් හම්බුණා. දැන් අර කිව්ව ධාන වලින් ඒක තියෙන අනාර ධාන ආර්ය ධාන එහෙම කියලා තියෙනවා. අපි උදාහරණයක් ධාන වලින් මෙන්න මේ සම්මා සමාධියට එන්න මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ඒක පැහැදිලි. ඇත්තටම ත්‍රිපිටකයේ උදාහරණ දෙනවා. කියන්නේ ධාන කියන එක විස්තර කිරීමේදී සූත්‍රවල මේ මම හිතන්නේ ඔබතුමාට ඒක ගැන පොඩ්ඩක් තව මේ අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ සූත්‍රයේ ධාන විස්තරය තුල සමාධිය තමයි විස්තර වෙන්නේ නේද? ඔව් ඒක දැන් ඇත්තටම දැන් කතා කරමු. ඔව් දැන් ඒ කියන්නේ එතනදී මේ ඔය දැන් අපි තුමු දැන් අර කලින් කිව්වාගේ සත්‍ය විභංග සූත්‍රය ගත්තොත් සත්‍ය විභංග සූත්‍රය කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයේ මහා ප්‍රඥා සරියුත් හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ මේක මේ දේශනා කරන්න කියනවා මේක පොඩ්ඩක් මේ දිග ඇරලා මේ කට්ටියට තේරුම් ගන්න. ඒතකොට සරියුත් හාමුදුරුවෝ මෙන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දිග හැරුම තමයි සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රයේදී ඔය සම්මා සමාධිය විස්තර කරන තැනදී කියන්නේ කුසලයන්ගෙන් අකුසලයන්ගෙන් මෙන්ම කාමයන්ගෙන් මෙන්ම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයට පැමිණ වාසය කරයි. එතනින් පටන් ගන්න. ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය, උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානයට පැමිණ වාසය කරයි. දැන් ඔතනදී ඩිරෙක්ට් කොරිලේෂන් එකක් කියලා තියෙනවා. කියන්නේ සම්බන්ධතාවයක් කියලා තියෙනවා මේ මෙන්න මේ කියන මේ සම්මා සමාධියයි ආර්ය ධානය අතර. ඒ වගේ එහෙම පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන කාරණා දැන් අපි ධානවල ඊළඟට සාකච්ඡා අපි දැන් මම හිතන්නේ සමාධිය ගැන පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. අපි ගැන තවදුරටත් ඒ ගැන සාකච්ඡා අපි එතෙන්ට යන්න කලින් අපි නිකන් කතා කරමු නේද මේ අර කොහොමද සමාධිය එන්නේ කියන එක. දැහන් වලින් විතරද කියන එක. එතකොට මේ බෞද්ධ දර්ශනය තුල තියෙනවා මේ මම පොඩි දෙයක් පැහැදිලි කරන්න මෙතෙන්ට යන්න කලින් අපි අර මේ අර S2 පේන උදාහරණයක් මම එතන ඒක ඉවර කරලා ඉන්න මොකද ඒතර පැහැදිලි. ඒතර මේ දැන් S2 දැන් පේන කෙනෙක් අපි හිතනවා දැන් මේ කණ්ණාඩි දෙක හම්බෙච්ච කෙනෙක් දැන් අපි හිතනවා දැන් අපි දැන් ධානය වඩලා මේ කණ්ණාඩි දෙක අපි ආර්ය ධානය වඩලා ඒක අන්‍ය සමාධි නිමිත්තකින් ඇවිල්ලා ඔය සම්මා සමාධියට එනවා කියලා හිතන්නකෝ. නිවන අරමුණු කරගෙන සමාධියකට එනවා. ඒ ඇවිල්ලා ඒ කණ්ණාඩි දෙක ලැබිලා ඒකේනා දැන් විදර්ශනාව කියන්නේ මොකද්ද? ලෝකේ Taman ඇලිච්ච තැන්, ගැටිච්ච තැන්, Taman මුලා වෙච්ච තැන්, මේ රාග ද්වේෂ මොහ කියන වැඩිපළවලින් මම සංසාරේ පුලා මේ බැඳිච්ච තැන් ටික දකින්න ඕනේනේ. දැන් මේ කණ්ණාඩි දෙක දාගෙන කෙනෙක් බිත්තියක් ඉස්සරහට වෙලා සුදු බිත්තිය දිහා බලන් හිටියොත් ඒ කෙනාට ලෝකේ පේනවද? ඒ කෙනා හිතන්නේ ලෝකේ කියන්නේ මේ සුදු බිත්තිය කියලා. ඒ කෙනාට දැන් මේ අපි කියනවා මේ කණ්ණාඩි දෙක දැන් ඉස්සර පෙවුන්නේ නැහැ. හැබැයි ලෝකෙ හැමතැනම ගියා. හැබැයි ආ ස්පේන් නැතුව ගියේ. දැන් එයාට ඇස් දෙකක් හම්බෙලා. හම්බුනාට එයා ලෝකේ යන්නේ නැහැ අනිත්‍යව දකින්න. ලෝකෙ මොකද්ද වෙන්නේ කියලා දකින්න බෑ. යා සුදු බිත්තියක් දිහා බලන් ඉන්නේ. ඉතින් ඒක එතන සමහර කට්ටියට පෙනෙන පොඩි උගුලක්. ඒ කියන්නේ වැටෙන්න පුළුවන් පොඩි වලක්. ඒ කියන්නේ මොකද අපහැදිලිව පෙනීම කියන දුර්වලතාවය මගාරව ගන්න ටූල් එකක් හම්බෙලා ලැබිලා තියෙනවා. ඔව් ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක දැක්කහම පස්සේ තමයි තේන්නේ ආ මේ නිච්චයි සුඛයි සාරයි වටිනවා මේ ලෝකේ අනේ මගේමයි කියලා ගොඩනගාගත්ත ලෝකේ මෙහෙම බලන්න සුදුසු එකක් නෙමෙයි බලද්දි මේ කන්නාඩි දෙක බැලුවම පස්සේ පේනවා මේක අනිච්චයි දුක්ඛයි අනත්තයි. එහෙම නැත්නම් මේක ගන්න සාර නැහැ, වටින්නේ නැහැ. මේක මේක මිදෙන්න ඕනේ. මේකත් එක්ක සැරිසරන්න හොඳ නැහැ. නිස්සරණ වෙන්න ඕනේ. ඒක පේන්නේ ඒ ලෝකේ දැක්කොත්නේ. ඉතින් තමාගේ මේ ගොඩනගාගත් ලෝකේ අර කන්නාඩි දෙකෙන් දකින්න ඕනේ. දැන් කෙනෙක් අපි හිතමුකෝ දැන් බොහොම අමාරුවෙන් ධාන භාවනාව කරලා ආර්ය ධානය වඩලා මෙන්න මේ සම්මා සමාධිය අරගෙන ලෝකෙ බලන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? අමාරුවෙන් කන්නාඩි දෙක ලබාගෙන පිටිය දිහා බලාගෙන ඉන්න එකේ ප්‍රතිඵලය මොකද? නැති වෙනවනේ. අන්න ඒක. ඒතර දැන් කෙනෙක්ට අර දැන් උතන මුඛ්‍ය අරමුණ වැදගත් වෙනවා. දැන් කෙනෙක් මේ මාර්ගයට ආවේ මගේ අයියා යන හින්දාද? නැත්තම් මට දුක නිවන්න ඕන හින්දාද? දැන් මගේ අයියා යාළුවා යන හින්දා ගියොත් එයා ගිහලා ආනේ හරිම හොඳයිනේ මේක මේ ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයේ මම ඉන්න පුළුවන් වුණානේ.
මේක ඉන්න පුළුවන් හරි ඇත්තටම ශාන්තයිනේ අපි දැකීමෙන් තේරෙන ඔතන මේවකත්තමයි දැන් හතරනි දෑනේදී උපේක්ෂායකාග්‍රන එතන හිරවෙන එකක් තමයි හරි නිවන අරබුණු කරගෙන යන්නේ හැබැයි එතන මුලා වෙන්න පුළුවන් එකක් තමයි උපේක්ෂාවත් තියෙන මෙතන මාර සැපයක් තියෙනන එහෙනම් මම ඒක තුළ ඉන්න මේක තමයි දුකක් නෑන එතන ඉන්න විදර්ශනා කරන්න එතන හිරවෙන්න පුළුවන් තියෙනවා පැහැදිලි නැතිකමක් තමයි එතන දැන් මම තව දෙයක් එකතු කරන්න කැමතියි මෙතන ඇත්තටම සමාධියක අපි සම්මා සමාධිය මෙතන මම හිතන අපි සමාධිය කියන වචනේ පාවිච්චි කරලා ප්‍රධාන අරමුණ මේ සම්මා සමාධිය ගැන කතා කරන්නේ. ඒතර එක දෙයක් තමයි ඔබතුමා සඳහන් කරපු විදිහට දැන් අපි අර අසාරත්වය නොදැකීම තමයි තියෙන ලොකුම ගැටලුව. සම්මා සමාධියදී වෙන්නේ දැන් මිච්ඡා සමාධියදී අපි දකින්නේ සාරයි කියලා දකිනවා. ඒතකොට අසාරත්වය සම්මා සමාධියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. ඒතර ඒ තුල අපි බලාපොරොත්තු වෙන අපි පංච නීවරණ යටපත් කරගන්න එක. පංච නීවරණ සමතේකට පත් කරගන්න. ඕක තමයි මම කියන්නේ සාරත්වය අපි දකින්නේ පංච නීවරණ වලට කොටු වෙච්ච ඉන්න. එතන මේ ක්‍රමානුකූලව පංච නීවරණ සමතේකට පත්වීමත් සමාධියෙන් සිද්ධ වෙන මූලික දෙයක්. මොකද පංච නීවරණ වලින් තොරව කෙලස් වලින් ගැලවීමක් සිද්ධ කරන්න අපි තව දුරටත් සාකච්ඡා කරමු කොහොමද ඒක වෙන්නේ කියන එක. නමුත් මම හිතන්නේ අපි පුළුල් අර්ථකථන ඔබතුමා ඒ ගැන සඳහන් කරා. ඒකටම පොඩි මේ එකක් දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඒක හරියට නිකන් අර බොර පැහැවෙච්ච වතුරක් තියෙනවා. එතකොට පතුලේ මොකද්ද තියෙන්නේ කියලා අපිට පේන්නේ නැහැ. එතකොට සමතෙන් කරන්නේ අන්න අර බොර පැහැවෙච්ච වතුර ටික ක්ලියර් කරලා දෙනවා. ඒ ක්ලියර් කරලා දීපු ගමන් අපිට බලන්න පුළුවන් මොකද්ද යට තියෙන්නේ? මඩ තට්ටුවක්ද තියෙන්නේ? රොම් මඩද තියෙන්නේ? අන්න ඒකත් එක්ක ඔබතුමා කිව්වා වගේ මේ අර විදර්ශනා කරලා ඒක අයින් කරන්න පුළුවන්. මඩට ක්ලියර් වුණාට පස්සේ ආයේ ඒක යට බලන්න නැත්නම් මඩ අයින් කරන්න හරි මැනික හොයන්න හරි ආයතර අරගෙන තමයි නේ. එතන ඇත්තටම අන්තිමට දැන් ඔය ගැන කිව්වතර මේ හිතන්නකෝ මේ යුගනද්ද වගේ ගත්තොත් හරියටම ඔක කියවෙනවා මේ සමතයයි විදර්ශනාවයි එක සමසම වැඩෙන්න ඕනේ කියනවා ඵල චිත්තේදී. මේ මාර්ගඵලයක් ගන්න හිතකදී සමතයයි විදර්ශනාවයි එක සම වැඩෙන්න ඕනේ. යුගනද්ද වැඩෙනවා කියනවා. වැඩෙන්න ඕනේ. එතකොට විදර්ශනාව අනිවාර්යයක් කියලා අපිට එතන තේරෙනවනේ. තේරෙනවා. ඒ කියන්නේ සමතේ විතරක් හරියන්නේ නැහැ නේද? ඒ කියන්නේ සමතයෙන් දැක්කන තැන. දැක්කන. ඒක පැහැදිලි කියනවා දැන් මේ කොහෙන් ගියත් එක්කෝ සමත පූර්වාංගම විදර්ශනා. විදර්ශනා පූර්වාංගම සමතේ. සමත විදර්ශනා යුගනද්ද වැඩෙනවා. දැන් ඔය කොහොම ගියත් විදර්ශනාවක් තියෙනවා සමතයක් තියෙනවා. ඉතින් එතකොට මේ විදර්ශනාව කියන එක කන්නාඩි හම්බුනහම මේ ලෝකේ දේවල් ඒ විදිහට දකින්න ඕන කියන එක. නැත්තම් මඩ ටික මේ තැම්පත් වුණාන් පස්සේ පතුල දකින්න ඕන කියන එක. ඒක මම හිතන්නේ බොහොම පැහැදිලි. මොකද එතකොට අර සම්මා සමාධියෙන් අපි මාර්ගයේ මැද දෙපැත්තකට වෙන් කරානේ. ඒ සම්මා සමාධිමත් හිතකින් හිත දැකීම, තමාගේ බැඳුණු තැන් දැකීම, කෙලස් දැකීම, ආසව අනුසය දැකීම. එහෙම කරලා අන්තිමට ප්‍රඥාව දැකීම. ප්‍රඥාව දැකීම. ඒක ඇත්තම කියනවා. ඒ සමාධිමත් හිතකට මට හරියටම සූත්‍රය මතක නැහැ. ඒ සමාධිමත් හිතකට මම හිතන්නේ කුසල සීල මත සූත්‍රය වෙන්න ඕනේ. සමාධිමත් හිතකට ප්‍රඥාව කියන එක ඵලයක් කියනවා. සමාධිමත් හිතකට ප්‍රඥාව ඵලයක්. ඒ කියන්නේ ප්‍රඥා S2 ලැබෙනවා සමාධිමත් හිතකට. ඒතර ඒ S2 ඇත්තටම විදර්ශනා වෙන්නේ. ඒක ඒ සමාධි අපි අර කියනවා ඒ සමාධියත් අපිට එක එක මට්ටම් තියෙනවා නේ. සෝතාපන්න මට්ටමේදී එක මට්ටමක්. සකෘදාගාමී මට්ටමේ එක මට්ටමක්. එහෙම හරියට වෙනකොට එක මට්ටම. ඒ අදාළ සමාධිමත් මට්ටමට අදාළ ප්‍රඥාව වෙනවා කියනවා. ඒතර ඒ ප්‍රඥාවෙන් ඉතින් ලෝකේ බලන්නේ තමන්ගේ වැඩේ. ඒතර ඒක බලලා ඉතින් එතකොට තමන්ට ලෝකේ ලස්සනට යථාභූත ඥානය ලැබෙනවා. ඇත්ත ඇති සැටියෙන් පේනවා. එතකොට තමන්ගේ හිත ඉබේම නිස්සරණය වෙනවද? විද්‍යාව විමුක්තිය ඵලයක් කියනවා. අර ඒක අර හරි පැහැදිලි මේ මාර්ගයේ මොන සූත්‍රේ බොජ්ජංග වශයෙන් ගත්තත් අෂ්ටාංගික මාර්ග විදිහට ගත්තත් චේතනාකරණී සූත්‍රය ගත්තත් කුසල සීල මත්ති සූත්‍රය ගත්තත් මේ උපනිෂ සූත්‍රය ගත්තත් සංයෝග විපන්න සූත්‍රය ගත්තත් මොන සූත්‍රය ගත්තත් කොහෙන් ගත්තත් පටන් ගන්න ගොඩක් වෙලාවට මේ අර හොඳ පුද්ගලයෙක් වෙලා ඊට පස්සේ මේකේ සම්මා දිට්ඨිය ලැබිලා සෝතාපන්න වෙලා ඒ කෙනාගේ සීල් සපන් භාවය කුසල සීලය හැදිලා සම්මා වායාමයේ ඇවිල්ලා ඒ සතියත් එක්ක ඒක ගොඩ නැගිලා සමාධිමත් හිතක් හැදිලා ඒ සමාධිමත් හිතෙන් ලෝකේ දකිද්දි ලෝකේ ඇත්ත ඇත්ත සිරි දැකිලා එතනින් විමුක්ත වෙන එක තමයි ওই මාර්ගයේ හරිය පැහැදිලි. එතනට මම හිතන්නේ ඔතන අපි ගලපන්න ඕනේ දැන් අර ධාන වැඩේ තමයි. අපි ඒක එතෙන්ට එමු. ඊට කලින් මම හිතන්නේ තව දුරටත් ඒක පැහැදිලි කරනවා නම් කියන්නේ ශීලයේ මූලික වෙනවා. දැන් අපි ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික වශයෙන් අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ක්‍රමයෙන් වඩනකොට ඉතිරි ආකාරයෙන් ඒකට උදව් කරනවා සම්මා අපි දන්නා සම්මා දිට්ඨි සම්මා වායාම සහ සම්මා සති කියන එක. ඒතොර ඒ තුලින් ඇත්තම අපි සීලය ප්‍රගුණ කරනකොට
ඒ තුළින් සමාධිය හටගන්න සීලේ අරතුලින් වට කරලා තියෙන එකන හැමකම් අපගත සම්මා දිට්ටිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක ඇත්තරම වට වෙලා තියන්නේ සම්මා දිට්ඨිය අපි සාකච්ඡා කරමු ඉදිරියේදී සම්මා දිට්ඨිය එකම සම්මා වායාම සහ සම්මා සතිය කියන එක තුල සම්මා කියන්නේ එතනත් මේ වගේ කියන්නේ සම්මා දිට්ඨිය පූර්වාංගමයි කියනවා. පූර්වාංගම කියන්නේ ඒක මූලිකයි. සම්මා දිට්ඨිය ලැබුණු කෙනාට අර කෙලස් තවන වීරිය ඇතුව කියලා අපි කියන්නේ. කෙලස් තවන වීරිය ඇතුව කියන්නේ සම්මා වායාමය කියන්නේ. කෙලස් තවන වීරිය ඇතුව සතියෙන් යුක්තව සම්මා දිට්ඨිය පූර්වාංගම වෙලා තමාගේ සීලය වටකොටගෙන වර්ධනය කරනවා. ගහක ගත්තොත් ගහ වර්ධනය වෙනකොට සීලෙන් සාත්තු කරනකොට ගහ ක්‍රමයෙන් වර්ධනය වෙලා සමාධිය දාලා සමාධිය කඳ වගේ වර්ධනය වෙන මුලත් එක්ක එකතු වෙලා සමාධිය වෙනවා. සමාධිය පූර්ණ වෙච්ච ගමන්ම අර මල් ඵල හට ගන්නවා වගේ ප්‍රඥා විමුක්තිය එනවා. මම හිතන ඔක තමයි තියෙන්නේ. අපි දැන් ධානය ගැන එතෙන්ට එන්න කලින් සමාන මේ අපි අර දැන් සමාධිය කොහොමද එන්නේ කියන එක පොඩ්ඩක් කතා කරෝති. දැන් එතනදී බුදුදහමේදී සමාධිය ලැබෙන ක්‍රම 3ක් ගැන කතා කරනවා. එකක් තමයි ෂණික සමාධිය කියලා එකක් තියෙනවා. ඒක නමෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි වැඩිදුරට කතා කරමු. ඊට පස්සේ උපචාර සමාධිය කියලා තව එකක් තියෙනවා. ඊට පස්සේ අර්පණ සමාධිය කියලා සමාධියක් තියෙනවා. ඔය ක්‍රම 3න් විතරයි සමාධි මට්ටමකට යන්න පුළුවන්. එතකොට දැන් බුදුදහමේ සමාධිය දැන් ඔබතුමා කිව්වා වගේ මොන ක්‍රමෙන් ගියත් ඔය 3න් එකකින් තමයි පාර හැදෙන්නේ. එතකොට ෂණික සමාධිය ගත්තොත් අර ඔබතුමා කිව්වා වගේ ඒක විදර්ශනා මූලිකව සමතේ වැඩන ක්‍රමයක්. දැන් අපි හිතමු කවුරු හරි ධර්ම දේශනා කරන උත්තමයෙක් ඉන්නවා. උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට අහන් ඉන්න ශ්‍රාවකයා ඒ ධර්මයට හිත ඇදිලා ඉන්නවා. ධර්මයේ සමාධියක ඉන්නේ. හරි එයා ඒ වෙලාවේදී විදර්ශනා කරනවා. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරන මට්ටමට සමානවම සමතය වැඩෙනවා කියනවා. හරි අන්න ඒ වෙලාවේදී විදර්ශනා මූලික සමතයක් වැඩෙන්නේ විදර්ශනා පූර්වාංගම සමතයක්. එතනදී අන්න එයා මගඵලයක් ලබන්න පුළුවන් කියන එක. අරිහත්ත්වයට පවා පත් වෙන්න පුළුවන්. එතනදී එයා දැහන් කතාවක් නැහැ. දැහන් තියෙන්න හෝ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එතනදී ඒ වෙලාවේදී එයා ඒ ෂණේදී දැහනකට පත් වෙනවා. හතරවෙනි දැහනකට පත් වෙනවා. කියලා කියන්නත් පුළුවන්. දැහනක් කියලා කියන්නත් පුළුවන්. ෂණික දැහන. කියලා අදහස් කරේ කලින් වඩාගෙන එහෙම පුරුදු කරගෙන ආපු නැති කෙනෙක්. නැති කෙනෙක් හැබැයි ඒ වෙලාවට ශනික දැහන. දැන් ඕක දැන් කෙනෙක්ට අපි හිතුවොත් දැන් සමහර කෙනෙක් ඔය කිව්වට ඕක කොහෙද තියෙන්නේ එහෙමකෝ දැන් ත්‍රිපිටක උදාහරණ ඕන තරම් තියෙනවා. කියන්නේ උදාහරණ දැන් දීඝනක සූත්‍රය ගත්තොත් දැන් සරියුත් හාමුදුරුවෝ කොහොමද අරිහත් ඵලෙ පූර්ණ කරන්නේ? දීඝනක බ්‍රහ්මයාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ තණ්හා දෘෂ්ටි අනුව අපි යන හැටි දෘෂ්ටි ගැන දේශනාවක් කරනවා. මේ දෘෂ්ටි අනුව යනවා කියන්නේ මොකද්ද? දෘෂ්ටි නැතුව යනවා කියන්නේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝට පවන් සලසලා ඉන්නේ. පවන් සලසලා ඉන්නකොට මේ මුලින්ම කියන්නේ සරියුත් හාමුදුරුවෝ ඒක අහලා මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කරන මෙන්න මේ විදිහට දේශනා කරනවානේ කියලා ඒක තේරිලා ඒක මෙනෙහි කරලා කියන කෙනෙක්. ඒක මෙනෙහි කරලා රාගය මේ ප්‍රහාණය වෙලා මේ නිවනටපත් වෙනවා කියලා කියනවා. දැන් එතන හොඳට මේ පවන් ගහන අතරේ කෙනෙක් ධර්මයේ අහලා ශනික සමාධියකින් ශනික දැහනකින් උපේකා ඒකාග්‍රතාවයකින් තමයි ඵලචිත්ත එන්නේ. දැන් ඔතනදී හොඳම උදාහරණය ඔබතුමා කිව්වා වගේ දැන් බුදු පියාණන් වහන්සේ සමහර වෙලාවට දේශනා කර ඉන්නකොට අරියතුන් වහන්සේලා 100ක් විතර බිහි වෙනවා. එතකොට ඒ වෙලාවේදී උන්වහන්සේලා ඒ කියන්නේ පර්යංකෙන් ඉඳගෙන දැහනක නෙමෙයි ඉන්නේ. එතකොට අර ඉන්නම අත්‍යවශ්‍ය වෙන්නේ වීමම අත්‍යවශ්‍ය නැහැ. එතකොට ඒ මොහොතේදී ඒ ෂණේදී එයා සමාධියකට ගිහිල්ලා එතනින් මාර්ගඵලය පූර්ණය කළා ආයි පල්ලෙහාට එනවා ඒ ෂණේදී. හැබැයි පස්සේදී යාට ඕනනම් අරක ආවර්ජනා කරලා එතෙන්ට යන්න හැකියාවක් තියෙනවා. ඕක තමයි ෂණික සමාධිය කියන්නේ. අනිත් දෙක තමයි දැන් අපි ගොඩක් කතා කරන දැහන් වලින් යන්න පුළුවන් සමාධිය උපචාර සමාධියයි අර්පණ සමාධියයි කියන්නේ. මම හිතන්නේ අපි ඒකට ප්‍රවේශයක් ගන්න පුළුවන් ඉතිරි කාරණා දෙක සම්බන්ධව අපි අර්ථ දැක්වීමක් කරොත් මම හිතන්නේ ඔබතුමාට ඒක වඩා පැහැදිලි කරන්න පුළුවන් කියලා මම හිතනවා. නේද? අපි දැහන් ගැන සාකච්ඡා කරමුද අපි සමදුර සමාධිය සම්බන්ධයෙන් සමාධිය කියන්නේ ඉතුරු දෙක අතරම දැහන් වල සම්බන්ධ නිසා දැහන් වල සම්බන්ධ නිසා. ඔව්. මම මෙතනදී වැදගත් මොකද්ද මේ ධ්‍යාන කියන්නේ? මොකද්ද මේ ධ්‍යාන කියන්නේ? එකම වචනේ අපි ධ්‍යාන කියලාත් කියනවා ධ්‍යාන කියලාත් තියෙනවා. ඇයි මේකේ වැදගත්කම? ඇයි ධ්‍යානක් කියන්නේ මොකද්ද? ඇයි ධ්‍යාන වඩන්නේ? ධ්‍යාන කොච්චර තියනවද? ඒ ගැන අපි යම් කිසි අවබෝධයක් ලබා ගන්න ඕන කියන මුලින්ම අපි එතෙන්ට ප්‍රවේශ වෙන්න කලින් මෙතෙක් කරපු කතා වෙච්ච දේවල් වලින් ඒ කියන්නේ අර සමාධියට ධ්‍යාන වල තියෙන සම්බන්ධය හිතන්නේ අතර පැහැදිලි නේ. ඔව් ඔව්.
එතෙන් එන්න කලින් මොකද්ද මේ ධ්‍යානක් කියන්නේ? මොකද්ද මේ ධ්‍යානයක්? ඇයි මේ ධ්‍යානයක් කරන්නේ? මෙතන ඇත්තටම අපේ මූලික අරමුණ ආර්ය ධ්‍යාන ගැන කතා කරන්නේ. දැන් ධ්‍යානුත් ගත්තොත් විවිධ අරමුණු ඔස්සේ සමාධි ආකාරයට ධ්‍යාන නැත්තම් ධ්‍යාන වඩන්න පුළුවන්. නමුත් මොකද මේ ආර්ය ධ්‍යාන කියන්නේ? මොකක්ද ඒකේ විශේෂත්වය? ධ්‍යානයේ වැදගත්කම මොකක්ද කියන එක. ඒතර ධ්‍යානක් කියන්නේ මොකද්ද? ධ්‍යානක් නැත්තම් අපි ධ්‍යානයක් කියලා කියන්නේ ඇත්තටම දැවීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මොකී දැවීමක්ද? දැවීමක් කියලා කියන්නේ අපි ඇත්තටම එතන සිද්ධ වෙන්නේ සංස්කාරය. එහෙම නැත්තම් අපි එකතු කරන කෙලෙස් දැවීමක් තමයි අපි එක්තරා මට්ටම් වලින් කරන්නේ. අපි දැන් ධ්‍යාන නැත්තම් ධ්‍යාන ගැන කතා කරනවා නම් ආර්ය ධ්‍යාන ගත්තොත් ආර්ය ධ්‍යාන 4ක් තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක අහලා ඇති. දැන් අපිටම ධ්‍යාන ගැන සමහර අභිධර්මයේ සාකච්ඡා කරනවා අපි කියනවා ඒක තියෙනවා ක්‍රම 4කිනුත් තියෙනවා ක්‍රම 5කිනුත් තියෙනවා. ඔයගොල්ලෝ පුරුදු ඇති අර ධ්‍යාන 4 එහෙම නැත්නම් අපි කියනවා චතුර්ථ ක්‍රමය, ඒ වගේම පංචම ක්‍රමය කියලා ධ්‍යාන සාමාන්‍ය ධ්‍යාන ගැන අපි සඳහන් කරනවා. නමුත් සාමාන්‍ය අපි ආර්ය ධ්‍යාන කතා කරනකොට අපි ධ්‍යාන 4ක් නැත්නම් චතුර්ථාකාරයට තමයි අපි පැහැදිලි කරන්නේ. යන්නේ. ඒතර කියන ප්‍රථම ධ්‍යානෙ, දෙවන ධ්‍යානෙ, තුන්වන ධ්‍යානෙ සහ හතරවන ධ්‍යානෙ කියලා. එතකොට මොකද්ද මේ ප්‍රථම ධ්‍යානෙ කියන්නේ? මොකද මේ ධ්‍යානයක් කියලා කියන්නේ ඇත්තටම අපි මේ එකේ තියෙනවා ධ්‍යානාංග කියලා. අපි ධ්‍යානාංග කියලා ගත්තොත් ඔයගොල්ලන්ට හුරු පුරුදු ඇති වචන කිහිපයක් අපි කතා කරමු තවදුරටත්. විතක්ක ਵਿਚාර, ප්‍රීති සුඛ, ඒකාග්‍රතාව කියලා. ඒක තවදුරටත් අපි කතා කරමු විතක්ක සවිචාර සම්බන්ධ කරලා. විතක්ක ਵਿਚාර, ප්‍රීති සුඛ, ඒකාග්‍රතාව කියලා තියෙනවා. දැන් අපි ගත්තොත් පළවෙනි ප්‍රථම ධ්‍යානෙ ගත්තොත් ඔව් දැන් එතන මේකට එන්න කලින් දැන් ඔය දැහන් වඩනවා කියන එක දැන් ආර්ය දැහන් ගත්තොත් ඕකේ හරි වැදගත් වචන කීපයක් තියෙනවා. මොකද අකුසලයන්ගෙන් වෙන්න, කාමයන්ගෙන් වෙන්න විවේකයෙන් හටගන්න. අන්න ඒ තුන දැන් ඉවරයි. ඒ කියන්නේ මේ කාය චිත්ත විවේකයේ තියෙන කෙනෙක් අකුසලයන්ගෙන් වෙන්න, කාමයන්ගෙන් වෙන්න. ඒතකොට ඒක නඩි ඉතුරු වෙන ටික තමයි මේ ධ්‍යානංග පහ. අර කිව්වා වගේ සවිතක්ක සවිචාර, ප්‍රීති සුඛ, ඒකාග්‍රතාව. ඔය ටිකනේ තියෙන්නේ. ඒතකොට අර ටිකෙන් වෙන්න කියන එක අනිවාර්යයෙන්ම ඇතුළත් කරගන්න ඕනේ. මූලිකව ඒක ඇතුළත් කරගන්න ඕනේ. ඒතර අපි එකත් පොඩක් අපි අත දැක්වීමක් කරමු. ඒතර අපි පළවෙනි ධානය ගැන සඳහන් කරා. එතකොට විතක්ක ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. අපි තවදුරටත් පැහැදිලි කරලා අපි වෙනසක් දමු. ඒක අපි සවිතක්ක සවිචාර හැටියට තමයි වෙන්න ඕන. කියන්නේ ආර්ය ධානයක් අපි වඩනකොට අපි සඳහන් කරනවා සවිතක්ක සවිචාර හැටියට. අපි බලමු මොකද්ද මේ සවිතක්ක සවිචාර කියන එකත් අපි පොඩක් පැහැදිලි කරන්න උත්සාහ කරමු. එතකොට දෙවන ධානයට එනකොට අපි සාමාන්‍යයෙන් අර පංචම ක්‍රමයේ ගන්නකොට අපි ගන්න විතක්කේ අතහැරලා විතර්කයෙන් පටන් ගන්නවා. නමුත් අපි චතුර්ථ ක්‍රමයේදී ගන්නකොට විතක්ක ਵਿਚාර දෙකම අතහැරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ධානාංග පවතිනවා. පහසු පිණිස අපි චතුර්ථ ක්‍රමයේම කතා කරමු. මොකද ආර්ය ධානයට ගන්නකොට. ඒතර පැහැදිලි දෙවන ධානයට යනකොට අපි කතා කරන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග ගැන. ධානාංග වැදගත්. ඒතර මේ ධානාංග තමයි එක එක අතරින්නේ. එක එක අපි ගලවලා දාන්නේ. ඊට පස්සේ තුන්වෙනි ධානයට එනකොට අපි කියනවා ප්‍රීතියත් අතහැරලා සුඛේ සහ ඒකාග්‍රතාවයේ මත පවතින ධානයට එනවා. හතරවෙනි ධානයට එනකොට ඒක සුඛයත් අතහැරලා ඒක උපේක්ෂා සහගතව දකිනවා. උපේක්ෂා සහගත ඒකාග්‍රතාව සහිත තත්වයකටපත් වෙනවා. ඒක තමයි අපි චතුර්ථ ක්‍රමයේ ධාන හතරකට එන්නේ කියලා. නමුත් ඔයගොල්ලෝ අහලා ඊට එහා තියෙනවනේ මේ රූප ධාන ගැන කතා කරන්නේ. අරූප ධානක් තියෙනවා නේද? මොනවද මේ අරූප ධාන කියන්නේ කියලා? ඇත්තටම අරූප ධාන කියලා අපි සලකන්නේ නැහැ. අපි එතනදී වෙන්නේ මේ හතරවන ධානයේ විශේෂ අවස්ථාවකටපත් වෙනවා. එතනදී දෙන වචනයක් තමයි මේ සමාපත්තිය කියන එක. මොකද්ද මේ සමාපත්තිය කියන්නේ කියන එක මම හිතන්නේ වැදගත් පැහැදිලි කළොත් කියන එක. දැන් සමාපත්තියකටපත් වෙනවා කියලා කියන්නේ දැන් අපි දන්නවා එක අරමුණකට අරන් අපි දීර්ඝ කාලයක් ඉන්නවා. දැන් සමාධියේ වුණත් අපි අරමුණේ සුළු කාලයක් ඉන්නවා. ඊට පස්සේ විවිධ අරමුණු එනවා. ඒක වෙනස් වෙනවා. නමුත් අපි දීර්ඝ එකක් හිතන්නේ ඒක ඔබතුමාට තවත් ඒක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට දැන් අපි අරමුණක දීර්ඝ කාලයක් අපි තුන් පැයක් ඉන්නවා. දවස් දෙකක් ඉන්නවා. දවස් තුනක් ඉන්නවා. දවස් හතරක් ඉන්නවා. ඒතර ඒක අරමුණක දීර්ඝ කාලයක් අපිට ඉන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සමාපatti තත්ත්වයටපත් වෙනවා කියලා. ඒක විනාඩි ගණන් පැය ගණන් වෙන්නත් පුළුවන්. පැය ගණක් වෙන්නත් පුළුවන්. නමුත් සුළු මොහොතක් නෙවෙයි. මොකද සමාධිය තාමත්ම ෂණයෙන් මොකද වැදගත් ඔය අර්ථ දැක්වීම අපි ඉදිරි කාරණා මතු කරලා දෙනකොට. ඒතර තාම ෂණයක් තියෙන්න පුළුවන් සමාධිය. ඒක තමයි ෂණික සමාධිය කියලා කිව්වේ. ඊට අමතරව සමාධිය පවතින ආයෙ පොඩ්ඩක් එළියට යනවා වෙන අරමුණක ආයෙත් ඒ අරමුණට එනවා. ඒතර ඕක අපි සඳහන් කරා උපචාර සමාධිය කියලා. දැන් අරමුණේ ඉන්නවා අරමුණෙන් පිටට යනවා. ඒක සාමාන්‍ය ගොඩක් අයට වෙන සිද්ධියක්. ආයෙත් ඒ අරමුණට එනවා. ඊට පස්සේ තියෙන අර දිගටම අපි සමාධියෙම ඉන්නවා. එහෙම නැත්නම් දිගටම අපි ධානයේ ඉන්නවා. සමාපatti ධාන සමාපatti තියෙනවා. සමාධි
අපි කතා කරොත් සමාධි සමාපත්තියකටත් එනවා. සමාපත්තියට එළඹෙනවා කියන්නේ දීර්ඝ වෙන අපි ගොල්ලෝ අහලා ඇති හොඳම වචනේ නිරෝධ සමාපත්තිය කියන එක. අහලා ඇති නිරෝධ සමාපත්තිය නේද දිගට මේකෙම ඉන්නවා. ඒතර සිද්ධ වෙන විශේෂ ක්‍රියාවලියක් තියෙනවා. මම හිතන්නේ අපි පොඩ්ඩක් අභිධර්ම කරුණු කමක් නැද්ද ගැටලුවක් නැද්ද පොඩ්ඩක් ගලප ගන්න. සාමාන්‍යයෙන් අපි අරමුණක් කෙනකොට අපි ගන්නේ පංචද්වාරයෙන්. ඒ කියන්නේ අපි දන්නවා ඇස කන දිව නාසය ශරීරය මූලික කරගෙන අපි අරමුණු ගන්නවා. මනසිනුත් ගන්නවා. ඒතර අපි මනසින් ගන්න අරමුණට අපි කියනවා ධම්ම කියලා. එතකොට දැන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ පංචද්වාරික මූලික අරමුණක් අපිට එනවා. ඒතර අපිට දැනෙනවා. දැන් හිතන සද්දයක් ඇහෙනවා. රූපයක් පේනවා. ගඳක් සුවඳක් දැනෙනවා. ස්පර්ශයක් දැනෙනවා. ඒ ආකාරයෙන් අපි දකින පංචද්වාරේ මූලික කරගෙන මම පංචද්වාරෙත් පැහැදිලි කරන්න වෙයි. ඒ කියන්නේ අපි තියනවා ద్వාර අරමුණු ගන්න තැන් කියලා දැන් හිතන්න දොරටු. සරලව කිව්වොත් නිකන් දොරටු පහක් තියෙනවා. ඒක දොරටුවට ඒ කියන්නේ ඇහැ කන දිව නාසය මන ශරීරය මන එතනට අයිති වෙන්නේ නැහැ. ඊටු පහ තමයි ద్వාර පහ කියලා පංචද්වාරය කියලා ගන්නෙ. ඔව්. ඒක සාමාන්‍යයේදී සිද්ධ වෙන්නේ පංචද්වාරික මූලිකව සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි තව ద్వාරයක් තියෙනවා මනෝද්වාරය කියලා. කියන්නේ කෙලින්ම මනස තුලින්ම මනසටම අපි ගෝචර වෙන අරමුණු අපි ගන්නවා. උදාහරණයක් දැක්කොත් හීනයක් ගත්තොත්. නේද? අපි හීනේ තියෙන අරමුණ කෙලින්ම ගන්නවා. ඒක අපි දකින්න ඕලාරික ස්වභාවයක් අපි ඝන ස්වභාවයක් අපි ඒකේ දකින්නේ නැහැ. ඒතර මේ මනෝද්වාරයට ගන්න අරමුණු මූලික කරගෙනම චිත්ත පරම්පරාව දිගින් දිගටම යනවා නම් ඒ කියන්නේ ඒක නොකැඩි දිගටම යනවා නම් එතන ඇත්තටම ඒ තුලින් යනකොට සිද්ධ වෙන දේ තමයි සමාපත්තිය වුණාම අර පංචද්වාර ක්‍රියාත්මක වීම නවතිනවා. ඒතර පංචද්වාරෙන් අරමුණු එන්නේ. දැන් මනසම දිගටම දුවගෙන යනවා. ඒතර බාධා අඩුයි. මොකද පංචද්වාර ඒතර යාට දැනෙන්නේ නැහැ. මොකද්ද පිටින් සිද්ධ වෙන්නේ? පිටින් සද්දයක් එනවත් යාට දැනෙන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් අයට මම හිතන්නේ අපේ මේ කල්යාණ මිත්‍රයන් ගොඩක් මේ සම්බන්ධයෙන් පුරුදු පුහුණු වෙන අයට ඒ අවබෝධය ඇති. සමහරලාට වටේ පිටේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන ගැන අවබෝධයක් නැති වෙලා. මොකද මේ අර ద్వාර වලින් ගන්න අරමුණු ගැනීම පංචද්වාරයෙන් ගන්න අරමුණු ටික වැහිලා තියෙනවා. එතන මනෝද්වාරය තුලින්ම අරගෙන දිගටම චිත්ත වීති පවත්වාගෙන යනවා නම් අපි ඔකට කියනවා මනෝද්වාරික චිත්ත වීති පවත්වාගෙන යනවා. අනේ ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා සමාපත්තියට එනවා. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇසි දැන් මොකද්ද සමාධියක් කියන්නේ? මොකද්ද ධානයක් නැත්තම් ධානයක් කියන්නේ? සමාපත්තියක් කියන්නේ මොකක්ද කියලා. ඔය ආකාරයට අපි කියන අපි අර මූලික මම මෙතෙන්ට ආවේ අර මූලික අපි ධාන ගත්තොත් රූපාවචර ධාන හතරක් තියෙනවා. ඊට පස්සේ අරූපාවචර ධාන හතරක් තියෙනවා. ඒකත් ඔයගලන්ට දන්නවා ඇති මම හිතන්නේ හැමෝම අහලා ඇති. අපි ගත්තොත් පළවෙනි එක ආකාසඤ්ඤායතනෙ කියලා කියනවා. අරූප ධාන. රූපයකින් තොර රූපය අතහැරලා ගත්තාම ඒක එතනත් වෙන්නේ ධානය කියන්නේ රූපය අතහැරලා උපේක්ෂා සහගතව ඒක වඩන්න පුළුවන්. ඒතර ඒවා සමාපatti. දැන් ඔයගලන් දන්නවා සමාපatti කියන්නේ මොකක්ද කියලා. එතකොට පළවෙනි එක අපි කියනවා ආකාසඤ්ඤායතනෙ කියලා. ඊට පස්සේ ඊට උඩින් එක අපි කියනවා විඥානායතනෙ කියලා. ඊට උඩින් එක අපි කියනවා ආකින්චඤ්ඤායතනෙ කියලා. ඊට උඩින් එක අපි කියනවා නේව සංඥා නා සංඥායතන. මොකද මේක වැදගත්. ඒතර මේවා ධානය හැටියට ගත්තට අත්තර මේවා සමාපatti. ඒ කියන්නේ අපිට උපරිම ධාන තලයේ හතරට එන්නේ. නමුත් ඒ ඇවිල්ලා විවිධාකාරයක දකින්න. දැන් ආකාශය මූලික කරගෙන ආකාසඤ්ඤායතනෙ. ඊට පස්සේ විඥානය මූලික කරගෙන විඥානායතනෙ සමහර ගැට වචන සම්බන්ධයෙන් ශබ්ද කරනකොට සමා වෙන්න. ඉතින් ඒ ආකාරයට ඒක දකිනවා. දැකලා ඇත්තටම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අර දකින්න සංස්කාර ටික නිරෝධය කරගෙන යන මාර්ගය. මොකද අපිට මේක අතහැරගෙන යන එක. ක්‍රමක්‍රමෙන් අතහැරගෙන යනවා. ඒතර අතරින්න දෙයක් නැහැ. අතරින් නැති තත්ත්වයට අපි ඉදිරි සූත්‍රයක අපි ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. මම හිතුවා මූලික වශයෙන් අපි පදනම මෙතන සමාධිය කියන්නේ මොකද්ද? ආයසරයක්. ධාන නැත්නම් දහන් කියන්නේ මොනවාද? ඊට අමතරව මේ සමාපatti කියන්නේ මොකද්ද කියන ගැන අවබෝධයක් තියෙනවා. හැමෝටම තියෙනවා. ඔය දහනට සම්බන්ධ කරොත් දැන් ඔය උපචාර සහ අර්පණ සමාධි කියන අවස්ථාවලට මේ ධාන පුරුදු කිරීම එහෙම නැත්නම් විශේෂයෙන් මෙතෙන්ද මේක තරන්නේ දැන් ඔය අන්‍ය සමාධි නිමිත්ත ගැන වෙනම කතා කරනවා විමුක්තායතන සූත්‍රය. හැබැයි එහෙම නැතොත් සාමාන්‍ය වශයෙන් ගත්තොත් මාර්ගයේදී පෙළ දහමේදී විස්තර කරන්නේ මේ ආස්වාදයන්ගේ ආදීනව දැකලා නිස්සරණය දැකලා මේ අර අපි කතා කරන්නේ මේ විදර්ශනෝපේක්ෂාව. අන්නේ උපේක්ෂාව ශාන්තය ප්‍රණීතයි කියන අදහසින් ඉන්න අතරතුරදී ඒක නා එනවා කියනවා මෙන්න මේ කියන සමතයට. ඒ කියන්නේ සමාධියට. අන්නේ සමාධිය ගැන අපි ඔය කියන්නේ. ඒතර ඒ දැන් ඒක පැහැදිලි බර ගොඩක් එතනදි මේ ගණ්ඩයක් තමයි දැන් මේ බුදුදහමේදී දැන් ඔක පටන් ගන්න කියලා මතයක් තියෙනවනේ මේක දැන්
අවශ්‍ය අනවශ්‍යද අත්‍යවශ්‍ය අවශ්‍ය එහෙම පැදිලෙකුත් තියෙන දැන් අන්ත දෙක මේකේ දැහන් පැහැදිලිවම මේ ආර්ය දහන් ගැන කියලා තියෙනවා. මොකද මේවා සූත්‍ර මේ කියන්නේ සත්‍ය විභංග සූත්‍රයද දැන් සම්මා සමාධි සූත්‍රය ගත්තොත් පැහැදිලිවම මේ ආය සම්මා සමාධි මේ ගැන සඳහන් කරනවා මේ මහණෙනි මම නිවන් මාර්ගයක් දේශනා කරනවා. නිවන කියන්නේ මොකද්ද? රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. ඒතර නිවන් මඟ කියන්නේ මොකද්ද? මෙන්න මේ සමාධිය. ඉතින් ආර්ෂාංග මාර්ගයේ සමාධිය තමයි වඩන්න ඕනේ ඉතින්. ඒතර ඒක හරි පැහැදිලි. හැබැයි අර ඔබතුමා කිව්ව අර ශනික සමාධිය ගත්තොත් එතනදි පැහැදිලි වෙනවා මේ ඔය යුගනන්ද සූත්‍රයේ පැහැදිලි වෙනා කියන්නේ මොකද මේ විදර්ශනාවෙන් ශනික සමාධියකින් කෙනෙක්ට අරිහත් ඵල චිත්තෙන්න පුළුවන්. ඒ කියන්නේ විදර්ශනාව අපි හිතමු එයාගේ 80කට හරි 100කට හරි ගියා නම් එයාගේ සමාධියත් ඒ කියන්නේ සමතයත් ඒ 100 තරම් ප්‍රමාණයකට ඇවිල්ලා තමයි ඵලයට ඵල චිත්තයට යන්නේ. ඵල චිත්තයට යන්නේ. මම හිතන්නේ ශනික සමාධිය ගැන අපි තව චුට්ටක් මම හිතන්නේ ඒක වැදගත් ගොඩක් අය දැන් හැමෝම බලාපොරොත්තු වෙනන්නේ මොකද්ද මං ගන්න ඕනේ මට්ටම කියලා. පූර්ණ කරගන්න. මම හිතන්නේ සමහර කට්ටිය දෙන්න පුළුවන් මේ මම දැහන් වඩන්න උත්සාහ කරාට දැහන් වැඩෙන්නේ නැහැ. ඔව්. එතකොට මම නිවන් දකින්න බැයි. ඒක සාමාන්‍යයෙන් මේ අපේ මේ මාර්ගයේ වඩන කල්යනා මිත්‍රයන් ආශ්‍රය කරද්දී කොමන්ලි එන්න පුළුවන්. එන්න ප්‍රශ්න. හැබැයි ඒකක් තමයි වැඩෙන අයට අත්දැකීම් තියෙනවා වගේම වැඩෙන්නේ නැති අයටත් ඒක මට හිතෙන විදිහට ඒ කියන්නේ දැහන් වඩන්න ඒ කියන්නේ පෙර සංසාරේ ඒ කියන්නේ අඩුම ගානේ ළඟම අත්බැවක පුරුදු කරපු ගතියක් තියෙන්න ඕනේ. ඒ ගතියට අනුකූලව තමයි එයාට මේ අත්බැවෙත් ගොඩක් දුරට මම කියන්නේ. ගොඩක් දුරට. එහෙම නැති කේසස් සෙට් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙදි ඒ මට්ටමට ගිය කෙනෙක්ට දැන් ඉක්මනට වැඩෙනවා. මෙතනදී තව දෙයක් මම හිතන්නේ මම හිතනවා මට කියන්නේ මේකට එකතු කරන්න හොඳයි කියලා. දැන් අපි කොතනදී පැටලෙන තැනක් තියෙනවා. දැන් අපි ගතත් අතීතයේදී මම හිතන්නේ මේකත් අපි මේ වචනේ හැමෝටම පුරුදුයි අෂ්ට සමාපatti එකම අභිඥාලාභීන් හිටියයි කියලා ඒ කාලේ අතීතයේ හිටියා කියලා. මොකද මෙතන අපි ආර්ය දහන්නේ කතා කරන්නේ. ඒතර හැමෝම අපි දැනගන්න ඕන තව වැදගත් කාරණයක් තමයි සාමාන්‍යයෙන් හතරවෙනි ධානයටපත් වුණාම එතන තමයි සියුම්ම හිතක් පවතින තැන. එතන මේ සියුම්ම හිත පාවිච්චි කරලා අපි කියන එතනින් අභිචිත්තය කියන තැනට එන්න පුළුවන්. ඒතර 이르දි ප්‍රාතිහාරය පාන කෙනෙක් මේ හතරවෙනි ධානය ප්‍රගුණ කරලා එයාට 이르දි ප්‍රාතිහාරය පාන්න පුළුවන් විවිධ 이르දි. ඒතර මම කියන්නේ පළපූර්ණයකින් තොරව නමුත් අර අෂ්ට සමාපත්තිලාභී එදත් හිටියා. බුද්ධයන් කියන්නේ ගෞතම බුද්ධත්වයට පත් වෙන්න කලින් හිටපු අසිත තවුසට අෂ්ට සමාපatti අනාරි විදියට වඩලා අනාරි කියන්නේ නිව සංඥා සංඥායතට පවා ගියපු හිටියනේ. ඔව්. ඉතින් ඒකත් අපි දැනගන්න ඕනේ මොකද්ද එතකොට මෙතනදී ඇත්තටම අපිට ඒක අවශ්‍යද? මොකද්ද මේ මම හිතන්නේ වැදගත්ම කාරණාව ශනික සමාධි මම හිතන්නේ ශනික සමාධියද වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපි උපචාර සමාධියද වැදගත් වෙන්නේ අර්පණා සමාධියද වැදගත් වෙන්නේ. කියන්නේ මේ කොයි අවස්ථාවේදී වුණත් ඒ ෂණික මොහොතේදී යම් කිසි කෙනෙක්ට අවබෝධයක් ලැබුණා නම් ඒක ප්‍රමාණවත් එයාට පරිපූර්ණ කරන්න. ඒක දිගටම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වෙන්නේ ඥානෙ පහළ වුණාද? ෂණිකව හරි දැන් බුද්ධත්වයේ පවා බුද්ධත්වයක මොහොතකින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ෂණයෙන් දැනිච්ච ප්‍රඥාව පහළ වීම. ඒතර අර ලයිට් එක පත්තු වෙන මොහොත. එහෙම නැත්නම් ඒ ප්‍රඥාව පහළ වෙන මොහොත තමයි අපි ඇති කරගන්න ඕනේ. මම හිතන්නේ මේක වැදගත් වගේ සමත විදර්ශනා යුගනද්දෝ යුගනද්දෝ වඩන්න. ඒතර අර ෂණයෙන් ඇති වෙන අවබෝධය තුල තමයි ප්‍රඥාව පූර්ණ වෙන්නේ නැත්නම් ඵල විමුක්තියකට පත් වෙන්නේ. මූලික වශයෙන් ප්‍රඥාව. ඒක මම හිතන්නේ හැමෝම මෙතනදී අපි මම හිතන්නේ වැදගත් කාරණාවක් කියලා අපි මෙතනදී ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඕන. වගේ අර ඒ මාර්ග තුනම ඔව් අපේ දැන් සමාධියට තියෙන මාර්ග තුනෙන් Tamanට වැඩෙන ගැළපෙන මාර්ගය විවෘතයි. දැන් අනිකක් කියලා එහෙම කියන්නේ මොකද උතනට මේ විමුක්තායතන සූත්‍රයේ මම හිතන්නේ ගොඩක් වැදගත්. මොකද විමුක්තායතන සූත්‍රයේදී ඕකේ කියනවා මේ විමුක්ත වීම. විමුක්ත වීමට මම ආකාර පහක් දේශනා කරනවා කියනවා. දැන් ආකාර පහක් ගත්තාම පළවෙනි එක කියනවා මේ දැන් ගුරුවරයෙක් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. ඒකේ අර්ථයයි ධර්මයයි දැනගෙන දැනගන්න. අර්ථයයි ධර්මයයි දැනගෙන එතකොට ඒ කෙනාට ප්‍රීතිමත් හිතක් ඇති වෙනවා. ඒ කෙනාගේ සිත මේ පස්සද්ධියටපත් වෙනවා. ඒ කෙනාගේ සිත මේ සුඛයටපත් වෙනවා. ඒ කෙනාට සමාධියක් එනවා කියනවා. ඒ කියන්නේ සමාධියෙන් ඒ කෙනා විදර්ශනා කරලා නිවන් දකිනවා කියනවා. කියන්නේ ඒ පළවෙනි එක. එතකොට දැන් දෙවෙනි එකේදී කියනවා දේශනා කරද්දී. දැන් කෙනෙක් ධර්මයේ දැනගෙන දේශනා තමන් දේශනා කරනවා. තමන් දේශනා කරනවා. තමන් දේශනා කරද්දී ඒ කෙනාට ඒ විදිහටම මේ ධර්මයේ තේරිලා ප්‍රීතියක් නැගිලා ප්‍රසද්ධියක් නැගිලා ඒ සමාධිය ඇවිල්ලා එහෙම එනවා කියනවා. ඊට පස්සේ තුන්වෙනි එකේදී කියනවා මේ සජ්ජායනා කරන්න. තේරුම්ගත් ධර්මය සජ්ජායනා කරනවා. සජ්ජායනා කරද්දී තෝකම් වෙනවා කියනවා. ඒ සමාධිපත් හිත ඇවිල්ලා
ඊට පස්සේ ඒක දිහා බලලා නිවන දක්වාම විමුක්ත වීම දක්වාම යන්න පුළුවන් වෙනවා කියනවා. එතරම් සමාධිය නවතින්නේ විමුක්තිය දක්වා විමුක්තිය දක්වාම යන්න. ඉස්සර වෙන්නේ ආකට එනකම් කියනවා. ඊට පස්සේ හතරවෙනි එකේදී ගත්තොත් මේ කියනවා ඒ කියන්නේ ඒක අවබෝධ කරගෙන ඒක භාවිතා කරගෙන ඒකත් එක්ක මෙනෙහි කරලා ඒකත් භාවිතා කරන් ඉන්නකොට ඒ කෙනාට එහෙම වෙනවා කියනවා. පස්වෙනි එක කියනවා අන්‍ය සමාධි නිමිත්තක්. දැන් අර කිව්වා වගේ දැන් අපි සම්මා සමාධිය ගැන කතා කරන්නේ. අන්‍ය සමාධි නිමිත්තක් අරගෙන ඒ සිතෙන් සමාධිමත් වෙලා ඒ සමාධි සිතෙන් ප්‍රඥාව බලන් ඉන්න කෙනාට ගන්න පුළුවන්. දැන් ඔය උතෙන්දි ගොඩක් වැදගත් වෙන්නේ. ඒකට මම පොඩි උදාහරණයක් කියන්න. දැන් ඔය සම 40 කර්මස්ථාන තියෙනවානේ. එතනදී එකක් තමයි කසින භාවනාව කියන්නේ. දස කසින භාවනාවේදී අපිට කසිනයක් තියලා, ඒ කියන්නේ අපි හිතමු පොළව කියලා. පොළව අරගෙන ඒක අනාර්ය භාවනාව, අනාර්ය ධ්‍යාන වඩන්න පුළුවන් කසිනේ පොළව අරමුණු කරලා. ඒක ගැන තමයි අරමුණු තියන්නේ. අරමුණු ඉවත් කරලා ඒක ගන්නේ නැතුව එක අරමුණකටම ඒකාග්‍ර කරන්නේ අර පොළව පටවි ගතිය. හැබැයි ඔතනදී මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඕකේ ආර්ය පැත්තකුත් ලෝකෝත්තර කසිනයක් ගැන. හරි, ලෝකෝත්තර කසිනේදී උන්වහන්සේ දේශනා කරනවා පොළව හා සමකොට භාවනාව වඩව. පොළව හා සමකොට භාවනාව වඩන්නා වූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශය කුසල්සිත විනාශ කොට නොසිතී. යම්සේ පොළොවෙහි පිරිසිදු දේද දමත් අපිරිසිදු දේද දමත් මුත්‍රද දමත් කෙලද හෙලත් සරවද දමත් ලෙහෙද දමත් එයින් පොළව අප්‍රිය හෝ නොකරයි. අප්‍රිය හෝ නොකරයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල එපරිද්දෙන්ම තොප පොළව හා සමකොට භාවනාව වඩව. එතකොට අර ඔබතුමා කිව්වා වගේ අර අන්‍ය නිමිත්තකින් ගිහිල්ලා ලෝකෝත්තර පැත්තට යන්නත් මයිතන එතනදී ලොකුම ගැටලුව තමයි කට්ටිය හිර වෙන එක. විශේෂයෙන්ම ගොඩක්ම මම හිතන්නේ සැලකිලිමත් වෙනවා ධානය වඩනකොට එතන ධානය තුල උපාදානයට ලක් වෙන්නේ නැත්නම් අපි කියමු අනාර්ය ධානයක් තුල විශේෂයෙන්ම අනාර්ය ධානයක් විශේෂයෙන්ම මම හිතන්නේ ඒක පැහැදිලි කරගන්න හොඳම කාරණය මුලදී කියුණා. දැන් අපේ මේ සාකච්ඡාව තුළම ඒකාග්‍ර වෙන්නේ මොකක්ද? ඒකාග්‍ර වෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන් ආර්ය අනාර්ය ගැටලු විසඳ ගන්න පුළුවන්. සෑහෙන දුරකට ඔය ධානය සම්බන්ධව තියෙන. ඒ කියන්නේ දැන් අර කලින් දැන් අන්තිමට උපමා කියපු එකෙත් දැන් ඒකාග්‍ර කරගන්නේ මොකක් හරි ධාතුවක් හරි මොකක් හරි බාහිර ලෝකේ දෙයක්ද නැත්නම් දැන් එතනත් පටවි අන්‍ය සමාධි නිමිත්තකින් පටන් අරගෙන පටන් ගන්න එතනින්. හැබැයි නිමිත්ත කන්වර්ට් කරගන්න අග්‍ර කරන්නේ නිවනට. ආර්ය පැත්තට. ඔව් ඒ කියන්නේ එතකොට අපි බලන්න ඕනේ දැන් මේ දැන් අර කිව්ව පළවෙනි එක දැන් ගුරුවරයෙක් දේශනා කරද්දී මම ධර්ම අර්ථය ධර්මයේ දැනගෙන එනවා කියන එක සමාන ශනික සමාධියක් වෙන්න පුළුවන්. දැන් අපි මේ දේශනා කරද්දී වෙන එකත් එහෙම ශනික සමාධියක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ මේ විමුක්තාය සූත්‍රය කියන්නේ මේ විමුක්තිය සම්පූර්ණයෙන්ම කියන්නේ මේ මග නැවතන එකක් නෙමෙයි කියන්නේ විමුක්තම වෙන්න පුළුවන් කියනෝනේ. එතකොට විමුක්තම වෙන්න පුළුවන් ආකාර පහක් කියද්දී ඒකේ තියෙනවා සමහරලාට මේ අර ශනික සමාධියකින් දන අහුවෙන ඒවත් අපිට පේනවා. ඒක අපිට පේනවා මේක අපි කිව්වා කලින් කිව්වා වගේ අපිට මේ බහැල කරන්න බෑ. ඒ කියන්නේ සත්‍ය විභංග සූත්‍රය, සම්මා සමාධි සූත්‍රය වගේ වයිදී පැහැදිලිවම කියලා තියෙනවානේ මේක මේ කියන්නේ ධ්‍යාන අංග 60ෙම කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ආර්ය ධ්‍යාන වඩ아가න යනකොට වඩන්න ඒක මාර්ගයක් කියලා. ඒ කියන්නේ මාර්ගය කියලා කියන්නේ හැබැයි ඒ වගේම තව සූත්‍ර බොහොමයක් තියෙනවා. අර විමුක්තිය දක්වාම පැහැදිලි කරන ඒවා මේ සමාධිය මැද්ද තියෙනවා. හැබැයි ආකාර පැහැදිලි කරලා තියෙනවා මේ පර්යංක භාවනාවක් හරි එහෙම නැත්නම් එහෙම මේ දැහැන් කියන්නේ අපි දැන් උතර පැහැදිලි කරනවා. දැන් දැහැන් කිව්වම ආය අපි ගන්න හොඳ නෑ මේ දැහැන් කියන එක නැහැ කියන එක නේ. දැහැන් කියලා මෙතනදී අර සාමාන්‍ය සමාජ සම්මතයේ දිනවනේ දැහැන් කියලා එකක් මේ ඉඳගෙන පැයක් විතර මට ප්‍රීති සුඛ දැනිලා මෙහෙම වුණ නැත්නම් මට දැහැන්නේ නැහැ මට නිවන් නැහැ කියලා. අන්නේ එන්නේ ඒක තමයි මම හිතන අපි තේරුම් ගන්න ඕනේ මේ දැහැන් පිළිබඳව තියෙන ආර්ය දැහැන් වල තියෙන අර්ථ දැක්වීම. ආර්ය දැහැන් වල ශනිකව පොඩි වෙලාවකට හරි සමාධි නිමිත්ත ආවනම් සම්මා සමාධිය ආවනම් ඒ සමාධිමත් හිත අර කිව්වා කන්නාඩි දෙක හම්බෙලා තියෙනවා. ඉතින් ඇයි ඒ විනාඩියක් කියමුකෝ. තප්පර ගානකට අපිට හම්බ වෙනවා ඒ කන්නාඩි දෙක. ඒ කන්නාඩි දෙකෙන් මගේ ලෝකයම බලලා තේරුම් ගන්න පුළුවන් නේ. යථාභූතේ නැත්තරම ඔය නිර්වාණය කියන අන්තිම අපිටම දැන් මේ මාර්ගය අපි ගන්නවානේ මේ දැන් අපිට එක එක තැන්වලින් අල්ලන්න පුළුවන්. දැන් මේකේ මමගේ පැවැත්ම කියන තැනටම අල්ලන්න පුළුවන් එක නිමිත්තකින්. එක නිමිත්තයි ඕන. අර කිව්වගේ එක මොහොතයි ඕන බුද්ධත්වයේ හරි අරිහත් ඵලයේ හරි පූර්ණ කරන්න එක නිමිත්තද ඕනේ. ඒ නිමිත්ත ගන්න අර යථාභූත ඥාන දර්ශනේ හම්බෙන සම්මා සමාධිය හම්බෙන යම් වෙලාවක් ඇති. ඒ වින්ඩෝ එක තමයි ක්ෂණයක් ඇති ඇත්තටම. අන්න හරි. ඒ ක්ෂණය හරි පොඩි කාලය හරි අර ආකාර පහකින් විස්තර කරලා තියෙනවා. තව ආකාර හතරකින් විස්තර කරලා තියෙනවා. සූත්‍ර වලින් විස්තර කරලා තියෙනවා. සප්තබොංජංග වලින් විස්තර කරලා තියෙනවා. ඔය කොහොම හරි ඇවිල්ලා අතෙන්ට ඇවිල්ලා බලලා ඒකේ නා සුදු පිටියක් දිහා බලන් ඉන්නේ නැතුව ලෝකේ අපි හිතමුකෝ බලන දේ තමන්ගේ
සම්බන්ධතාවෙන්න පුළුවන් තමන්ගේ සමට කෑමක් වෙන්න පුළුවන් ඕන තැනින් පටන් අරගෙන අර අගටම යන්න පුළුවන් නම් ඒක තමයි එතන අවශ්‍ය. දැන් ඒකටම මේ දැන් ඕක හොඳටම මේ තේරෙයි අර මං කිව්වේ සමාධි මට්ටම් තුනක් කියන්නේ පාරවල් තුනක් තියෙනවා කියලා. ඒක අපි එකයිනේ කතා කරේ දැන් ශනික සමාධිය. එතකොට තව දෙකක් තියෙනවනේ උපචාරයි අර්පණයි කියලා. එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ අර්පණ කියන්නේ සමාපatti මට්ටමට. ඒ කියන්නේ එයාට දැන් වශී වෙලා. එයා දැහැනේ ප්‍රනීත මට්ටමටම වැඩිලා. එතකොට එයාට ඕන වෙලාවක දැහැනට යන්න පුළුවන් දවස් ගාණක් ඉන්න පුළුවන් උපරිම දවස් 7ක් ඉන්න පුළුවන් ඒ මට්ටමේ එයා ඉන්නවා. එතකොට ඒකත් එක සමාධියක්. හැබැයි අත්දැකීම් ඇති ඔබතුමන්ලටත් සමහර කර්මස්ථාන වඩාගෙන යනකොට සමාධි මට්ටමට ගිහිල්ලා ආයි එනවා. එක්ක වෙන කොයි හරි හිතක් යනවා. ඒ වගේ අන්න ඒක කියනවා උපචාර මට්ටම. ඒ කියන්නේ මොකක් හරි බුදු ගුණයක් හරි මොකක් හරි කර්මස්ථානය වඩද්දි අපි හිත බුදු ගුණයක් ගමුකෝ. ඒ ගුණයට හිත සමාධිගත වෙනවා. ඒ චාරයට අපේ මේ පැත්තෙන් උපචාරයක් හැදෙනවා. අර බුදු ගුණේ තියෙන චාරයක්. ඒ කියන්නේ ගතියට මේ පැත්තෙන් උපචාරයක් හැදෙනවා. අන්න ඒක තමයි උපචාර කියන්නේ. එතකොට ඒකත් දැහන් මට්ටමක් තමයි. හැබැයි අර තරම් ප්‍රණීත නෑ. මධ්‍යම ප්‍රණීතව පවත්වන්න බෑ. ඔය දෙකක් තියෙනවා. ඔය තුනෙන්ම සමාධි මට්ටම් හැදෙනවා. මෙතනදී මං අපි ධ්‍යාන ගැන කතා කරපු ඉඳලා ඒකට ගැලපෙන සූත්‍රයක් තියෙනවා කොහොමද මේ ධ්‍යාන තුලින් ඵල පූර්ණේ කරගන්නේ කියන එක. එතකොට මෙතනදී තියෙනවා අපි සංයුක්ත නිකායේ වේදනා සූත්‍රයේ තියෙනවා රාහෝගත සූත්‍රය කියලා එකක්. දැන් අපි මුලින් සාකච්ඡා කරා මේ කොහොමද මේ මොකද්ද ප්‍රථම ධානය කියන්නේ මොකද්ද ද්විතීක ධානය නැත්නම් දෙවන ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය ආකාරයට මොකක්ද ඒ කියන්නේ කියලා. ඒතර ඇත්තටම එතන පැහැදිලි කරනවා සංස්කාරයන්ගේ අනුපූර්ව නිරෝධය කොහොමද ක්‍රමක්‍රමයෙන් මේ සංස්කාර නිරෝධය කරන්නේ. සංස්කාර කියන්නේ කෙලෙස්. කොහොමද ක්‍රමානුකූලව මේ නිරෝධනය කරගෙන යන්නේ නිරෝධනය කරගෙන යන්නේ කොහොමද කියන. ඒතර මෙතන සඳහන් වෙනවා මේ සූත්‍රයේදී කෙනෙක් පළමු දහන වඩනකොට වචනේ නිරුද්ධ වෙනවා කියන එක සඳහන් කරනවා. ඒතර කතා කරන්න බෑ වචනේ නිරුද්ධ වෙනවා. දෙවන දහන එනකොට විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා. ඒතර ඇත්තටම සවිතක්ක සවිචාර අපි කතා කරොත් අපි කතා කරමු මේ ගැනත්. තුන්වෙනි දහන එනකොට අපි දන්නවා ප්‍රීතිය නිරුද්ධ වෙන ප්‍රීතිය පවතින්නේ නැහැ. සුඛය පවතින්නේ. සිව්වෙනි දහන එනකොට ආශ්වාස ප්‍රාශ්වාසය නිරුද්ධ වෙනවා කියලා. ඊළඟට අපි ගත්තොත් අරූප ධානය වලට යනකොට ආකාස සංඥායතනෙට යන රූප සංඥා නිරුද්ධ වෙනවා. විඤ්ඤාණයට යනකොට ආකාස සංඥායතන රූප සංඥා නිරුද්ධ වෙනවා. විඤ්ඤාණයට යනකොට ආකාස සංඥායතනෙ තියෙන සංඥා නිරුද්ධ වෙනවා. ආකින්චඤ්ඤායතනෙට යනකොට විඤ්ඤාණාන්තනේ නිරෝධනය වෙනවා. ඒතර නේව සංඥානා සංඥා අන්තිම අපි කිව්වොත් 8 වෙනි ධානයට යනකොට ආකින්චඤ්ඤායතනේ නිරුද්ධ වෙනවා. ඊට අමතරව සිද්ධ වෙන දේ තමයි. එතකොට මේ නිරුද්ධ වෙලා යනකොට සිතේ තියෙන කෙලෙස් එහෙම නැත්නම් සංස්කාර ධර්මයන් ගොඩක් කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ඒක ගලවා හරිනවා. එහෙම නැත්නම් ඒක නිරෝධය කරගෙන යනවා. ඊළඟ අවස්ථාවකට අපිපත් වෙනවා. අපි ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය කියලා. ඒක තමයි 9 වෙනි අවස්ථාව. එතකොට අපි ගත්තොත් ආර්ය ධානවලදී අපි උකට කියන තව වචනයක් තමයි නිරෝධ සමාපත්තිය. කියන්නේ සංඥාවයි වේදනාවත් අතහැරලා දානවා. කියන්නේ මෙතනදී සිද්ධ වෙන්නේ අතහැරීමක්. එකතු කිරීමක් නෙවෙයි. ඒක ඉන්නේ නැහැ. දැන් මුලින්ම පටන් ගත්තී අකුසලයට අතහැරලා කාමයන් අතහැරලා ඒ ටික අතහැරලා ක්‍රමක්‍රමයෙන් අර පංච නීවරණ ටික ක්‍රමක්‍රමයෙන් යටපත් කරගෙන අයින් කරගෙන දැන් සංඥාවයි වේදනාවයි. වේදනාව. ඒතර ඒ තුලදී ඒකම උදව් වෙනවා. නිරෝධ සමාපත්තිය තුල රහත් භාවය පූර්ණ කරගන්න. ඒතර අපි කිව්වොත් ඇත්තට මේ මාර්ගයේදී සිද්ධ වෙන්නේ රාගය ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන කරගෙන යන එක. රාගය ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන කරගෙන යන එක මේ ධානය තුලින් පූර්ණ රහත් භාවයට යන ඔයගොල්ලෝ දන්නවා රාගක්ෂය නිබ්බාන. ඒතර අපි එකක් රාගක්ෂය නිබ්බාන, දේශක්ෂය නිබ්බාන, මොහක්ෂය නිබ්බාන. ඒතර එකක් රාගක්ෂය එතන උදව් වෙන රාගක්ෂය තුලින් නිවනට එන්න. ඒතර දහන් උදව් වෙනවා ක්‍රමානුකූලව අර තියෙන කෙලෙස් එහෙම නැත්නම් මේ සංස්කාරයන් ක්‍රමක්‍රමයෙන් නිරෝධය කරගෙන ඒක හරියට අර එක වසරේ ඉඳන් 13 වසරට යනකොට ක්‍රමානුකූලව ගිහිල්ලා ඒ ලෙවල් පාස් වෙනවා වගේ ක්‍රමක්‍රමයෙන් මම කියන්නේ ඒක ගන්න බෑ. ඊටම සරල උදාහරණයක්. නමුත් අපි ගත්තොත් තේරෙන විදිහට ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරගෙන ඒක උදව් වෙනවා රාගය සම්පූර්ණ රාගක්ෂය කරගෙන පූර්ණ විමුක්තියක් ලබන්න. ඒතර මේ සූත්‍රයෙන් ඒක පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙහෙමයි මේ සංසිඳීම සිද්ධ වෙන්නේ. අනුපූර්ව ක්‍රමානුකූල වෙන හැටි. ඒතර ධාන වලින් ඇත්තට වෙන්නේ ක්‍රමානුකූලව මේ කෙලෙස් ප්‍රහාණය කරගෙන ගිහිල්ලා නිවන නැත්තම් පූර්ණ විමුක්තියට ළඟා වෙන හැටි මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා.
ඇත්තරම දවා හැරීම දවා හැරීම ක්‍රමක්‍රමයෙන් අපි එක අපි ගත්තොත් දැන් මෙතනදි පැහැදිලි කරන්න ඕන වචනයක් අපි මේ සවිතක්ක සවිචාර ගොඩක් අය කතා කරනවා මොකද්ද මේ විතක්ක ਵਿਚාර කියන්නේ කියන අපි අරමුණක් ගන්න අරමුණ පිරිමදින ඕක තමයි ගොඩක් අය දැන කියන්නේ කල්පනාව විතක්කය කියන්නේ කල්පනාව මොකක් හරි සිතුවිල්ලක් කියන එක ඒ කල්පනාව අපි විචාරයෙන් කරන්නේ ඒක බලනවා මොකද්ද මේ ආපු අරමුණ කියලා. ඒතර ඇත්තටම මොන අරමුණද අපි මෙතනදි ගන්නෙ නිවන අරමුණු කරගෙන ගන්න හින්දා මේවා අපි වෙන්න ඕන අපි කියනවා ඒ ගන්න සංකල්පන අපි දන්නවා අව්‍යාපාද අවිහිංසා එහෙම නැත්නම් නේකම් අපි ගන්න විදිහට. ඒතර අව්‍යාපාද කියන්නේ අපි මොකද අව්‍යාපාද කියන්නේ ව්‍යාපාදයෙන් තොර වූ දේශයෙන් තොර වූ දේවල්. නේද? ඒක අවිහිංසා. හිංසාවක් කරන්නේ නැති වෙන්නේ අවිහිංසා විදිහට ගන්නවා. නේකම් අපි නිවන අරමුණු කරගන්න නික්මෙන්න අතහැරීමට අපි ගන්න සංකල්පන අරගෙන ඒ සංකල්පනා තුල දිගින් දිගටම හිත මෙහෙවීමක් සිද්ධ කරනවා සවිචාරයේ. ඒතකොට තමයි සවිතක්ක සවිචාර කියන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? ඒ තුල යනකොට අපි මෙතන ගන්නෙම නිවන අරමුණු කරගෙන පංච නීවරණ ක්‍රමක්‍රමයෙන් යටපත් වීමටපත් වෙනවා. ඒ තුල අපි කියන තුන්වෙනි ධානාංගයේ ප්‍රීතිය වෙනකොට එතන අර ප්‍රීතියක් නිරාමිෂ ප්‍රීතියක් හටගන්නවා. ඒ කියන්නේ විවේකයෙන් හටගන්න. ඔය ප්‍රීතිය ගොඩාක් සූත්‍රවල තියෙනවනේ. දැන් අපි සූත්‍රෙම ප්‍රීතිමත් හිත ගැන කියනවනේ. ප්‍රීතිමත් හිත ගැන සුඛමත් හිත ගැන කියනවා. ඒක ප්‍රතිඵලයක්. කාමෙන් ඔය කියලා يعني සවිතක්ක සවිචාරේ වඩද්දී එන ප්‍රතිඵලය. ඔව්. ඊට පස්සේ වෙන්නේ ප්‍රීතිය දව හැරියට පස්සේ ඒක යටපත් වීමෙන් සුඛයටපත් වෙනවා. සුඛය තුල ආයේ විවේක සහගත හටගත් නිරාමිෂ සුඛයක් හටගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා ඔබතුමා සඳහන් කරපු ඒකාග්‍රතාවය ඒක උපේක්ෂා ඒකාග්‍රතාවයට පත් වෙන ඒක අග්‍ර කරගන්න. ඒක අග්‍ර කරගෙන උපේක්ෂාව අග්‍ර කරගෙන ඒ තුල කෙලිම ලෝකෝත්තර අරමුණක් පිරිමැදීමකට ලක් කරනවා. ඒක තමයි ඇත්තටම එතනදී සිද්ධ වෙන්නේ. දැන් ඔතන මේ මං හිතන්නේ ඔබතුමාටත් ඒකේ අත්දැකීම් ඇති. අපි අත්දැකීම් ප්‍රායෝගික භාවිතය ගැන කතා කරොත් ඔබතුමා කිව්වේ දැන් න්‍යායික මට්ටමනේ. එතකොට ප්‍රථම අධ්‍යයනයේදී ඇත්තටම සරල භාවිතයෙන් අපි කතා කරොත් කර්මස්ථානයේ සජ්ජායනා කරනවා. ඒ කර්මස්ථානයේට හිත තියෙනවා පිරිසක් වෙන්න පුළුවන් කවුරු හරි ගුරු තුනෙක් ඉන්න පුළුවන්. ඒ උන්වහන්සේ දෙන කර්මස්ථානයට අපි කර්මස්ථානයේ සජ්ජායනා කරනවා. ඒ වගේම මේ කර්මස්ථානයේ මොනවා හරි තියෙනවා අපි ඒකට හිත තියලා නිවනට තමයි හිත තියන්නේ. සවිතක්ක සවිචාර. හරි. එතකොට අන්න ඒ වෙලාවේදී ඕක නිකන් වඩාගෙන යනකොට ඇත්තටම අපිට දැනෙනවා ප්‍රීතියක්. හරි. සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි පාරයකින් ඉඳන් ඇස්වාගෙන ඉන්නේ. එතකොට Tamanටම තේරෙන්න ගන්නවා සමහර වෙලාවෙදී මූණ hina වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කෙනෙක් සමහර කට්ටියගේ පෞද්ගලික අත්දැකලා තියෙනවා hinaව ඇත්තටම මූණේ තියෙනවා. සමහර කට්ටියට තේරෙනවා විතරයි hinaවක් තියෙනවා කියලා. ඔතන ඉන්නවා. ඕක තමයි පළවෙනි හදවතෙත් තව දැනෙන්න ගන්නවනේ මේ ප්‍රීතිමත් භාවය. මොකක් හරි දැන් විභාගයක් පාස් වුණොත් අපි දන්නවනේ පොඩි නිකන් අර මේ ඇඟේම තියෙනවා. ඇඟිල්ල භාවයක් හිත ඇතුලේ දැන් මහා සුවයක් දැනෙන ගතියකුත් තියෙනවා. ඔව්. ඊට පස්සේ එතනින් ඔතනදි වෙන්නේ ඊට පස්සේ අපි ඒ සවිතක්ක සවිචාර ටිකක් වඩාගෙන යනකොට ඒකත් මහා වදයක් වෙනවා. ඒ කටින් කියන එකත් වදයක් වෙනවා. ඒ කර්මස්ථාන සජ්ජායනා කරන එකත් වදයක් වෙලා එතනිනුත් අයින් වෙනවා. එතනදී දෙවෙනි දහනේදී සවිතක්ක සවිචාර සම්පූර්ණයෙන්ම අයින් වෙලා ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි තියෙන්නේ. එතකොට එතනත් දෙවෙනි දහන තමයි ඉන්නේ. ඔතන මට්ටමින්නුත් එහාට යද්දි ප්‍රීතියත් අයින් වෙලා කය ඒක ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ හරියට නිකන් මේ ස්පොන්ජ් එකක් ත්‍රිත ස්පොන්ජ් එකක්. ඒක හොඳටම තේරෙනවා කයේ මහර සුවයක් තියෙනවා. හරියට නිකන් අර සැහැල්ලුවක් කියන්නේ මේ ඔබතුමට කියන්නේ ඒද වික්ස් එකක් ගෑවම වික්ස් වගේ අපි ගාන්නේ අන්න ඒ වගේ බාම් එකක් ගෑවම ඒකේ තියෙන අර මහා නිවීමක් තියෙනවා. ඒ කියන්නේ අමුතු ෆීලිං එකක්. ඒක කියන්න ඇත්තටම වචන වලින් කියන්න අමාරුයි. අන්න ඒ වගේ කයක් පවතින්නේ නැහැ වගේ. කයක් පවතිනවා. සැහැල්ලුව කියන්නේ අර නිකන් අර වික්ස් එකක් ගෑවම අපිට තියෙන හැක්ස් ටොපියක් කාලා ගාලා ආස්වාස කරාම එන්නේ. අන්න ඒ වගේ ෆීලිං එක. තනිකර මේ ඇඟ සිසිල් වෙලා. සමහර වෙලාවට ෆෑන් එකක් දැම්ම හෝ නැත AC එකක් දාලා වගේ සමහරට ගෑවෙන්නත් ගන්න පුළුවන්. මේක නේද අර කය දැනෙන්නේ නැති ගතියත් ඒකේ තියෙනවා. අර ඒ බර ගතියක් නැතුව නිකන් අර මේ පුළුන් ගොඩක් වගේ සැහැල්ලු. ඔව්. ඊට පස්සේ එතනින් ඔය ටික වෙද්දි දෙවෙනි දහනේ පළවෙනි දහනේ ඉඳන්ම සමහර කට්ටියට ආලෝක සංඥා වැඩෙන්න පුළුවන්. නිකන් ලයිට් එකක් ගැව්වා වගේ ස්පොට් ලයිට් එකක් වදිනවා. එක එක පාටින් ඔහොම. හැබැයි එතකොට තුන්වෙනි දහන අන්තිම වෙනකොට ආලෝකකය පූර්ණ වෙනවා. ඒ කියන්නේ හතරවෙනි දහනේ මුල මේ ආලෝකකය පූර්ණ වෙනවා.
ඒත් එක්කම එතකොට තමන්ගේ මුළු ශරීරයම නිකන් ටියුබ් ලයිට් එකක් පත්තු කළා වගේ තනිකර සුදුයි ඒකත් එක්කම ඒකත් හිත ඉන්නකොට ඒ කයත් නැති වෙලා කය දැනීමත් ඒ කියන්නේ කයක් මේ සුදු පාට කයක්වත් නැහැ වටේ මුළු ඔක්කොම සුදු පාටයි ඒක තනිකර උපේක්ෂාව තියෙන්නේ එතකොට විතක්ක ਵਿਚාර ඒවා මුකුත් නෑ කෙලින්ම අර උපේක්ෂා ඒකාග්‍ර මට්ටමේ තමයි තියෙන්නේ ඔබතුමාටත් මං හිතන්නේ ඒකට ඔය ඒක දැන් ඔය අත්දැකීම දැන් ඔකනේ හරියට මට තේරෙන විදිහට ඔකනේ හරියට දැන් ඔක දැන් පිළ මේ වැඩ පිළිවෙලට සම්බන්ධ කරොත් ඕක ඔතෙන්ට වෙලා ඉඳගෙන ධානයේ ඉන්න එක නෙමෙයිනේ වැඩි ඔය ධානය දැන් මට තේරෙන විදිහට ඕක මේ දැන් හිතන්න අපි ගලක් තියෙනවා ඔය ගලට අපි වතුර දානවා වතුර කොච්චර දැම්මත් ඒක තෙමෙනවද තෙමෙන්නේ නැහැ ඉතින් ඒ වගේ තමයි අපි මේ ලෝකය උලාකන වැඩ පිළිවෙලක දුවන ගමන් වීර්ය කරන ගමන් ආරව කරන ගමන් මේව කරන ගමන් මේ පසුතැවීම තියෙන ගමන් ඕකට වතුර දැම්මට තෙමෙන්නේ නැහැ ඉතින් මේ හිත අකුසලයන්ගෙන් මෙන්ම කාමයන්ගෙන් වෙන්න ඔන්න ඔය කියන විදිහට ප්‍රීතිමත් ස්වභාවය අර සැහැල්ලු ස්වභාවය පස්සද්ධිමත් ස්වභාවය ඔන්න ඔතෙන්ට ආවහම මෙන්න මේ ඔන්න වතුර දැම්මම ටිකක් අර මේක උරා ගන්න පුළුවන් තත්ත්වෙට එනවා ඔන්න ඕක තමයි අර අපි කියන්නේ අර කාය විවේක චිත්ත විවේකය අකුසලයන්ගෙන් ඉලා කාලයක් තිස්සේ මම මේ සීලය රැක්කනේ කියලා එකන පසුතැවීම අයින් වෙන සිත දැන් ඕකනේ කියන්නේ අර පළවෙනි ධානයේ ඉඳගෙනත් පුළුවන් කියන විදර්ශනා කරනවා දෙවෙනි ධානයේ ඉඳගෙනත් පුළුවන් කියනවා හතරවෙනි ධානයේ ඉඳගෙනත් පුළුවන් කියනවා ඉතින් ඕක අර ඕන ධානයක ඉඳන් කරන්න පුළුවන් ඒ තම තමන්ගේ හිත දැන් අර කිව්වා වගේ දැන් පළවෙනි ධානයේ ඉඳන් කරොත් එයාට ප්‍රීතියයි සුඛයයි සවිචක්කයයි සවිචාරයයි ඒකක්කතාවයි ඔක්කොම තියෙනවා ඒතර ඒ ටික තියෙද්දි එයාට පුළුවන් කරන්න හතරවෙනි ධානය ගත්තොත් මේ ඔබතුමා කිව්වා වගේ දැන් තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය විතරයි. ඒතර ඒක නිකන් අර ඇත්තටම ධර්මයේ ඒ කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවකට ඇත්තටම ධර්මය මේ හරිම සම්මා සමාධිය උපරිම අවස්ථාව. විදර්ශනා කරන්න උපරිමෙන් පුළුවන්. අන්න ඒක දැන් අර ඒ කියන්නේ ඒතර ඒ අර හිත මෙලෙක් වීම, හිත සැහැල්ලු වීම, හිතට ධර්මය උරා ගන්නට හැකි වීම. ධර්මය අපි ඉස්සෙල්ලා කිව්වා කන්නාඩි උදාහරණකින් කිව්වා, විලක උදාහරණකින් කිව්වා, දැන් මේ ස්පොන්ජ් එක උදාහරණකින් කිව්වා මේ ධර්මය ගන්න පුළුවන් අන්නේ හිතට විතරයි. අන්නේ හිතකට ඒ වෙන මට්ටමනුව තියෙනවා. ඉතින් අර ඒකයි දැන් මේ ධානය වැඩෙන කෙනෙක් ඉන්නවනේ. අපි මෙතන හිතන්න ඇත්තටම ප්‍රායෝගිකව කාටට උදව් වෙන විදිහනේ. අපි දුන් ධානය වැඩෙන කෙනෙක් ඉන්නවා නම් ධාන අංග තියෙනවා නම් ඒතන ඉඳගෙන ඉවරලා විදර්ශනා විවර කරලා විදර්ශනාව කරන්න. මෙතන ඉන්න නැතුව කරන්න. දැන් ඒක න දැනගන්න ඕනේ දැන් මේ ධානය යල්ලේ නෙමෙයි ධානය මට දැන් මෙතන මේ පොඩි උපාංගයක් ආයුධයක්. එහෙම නැත්නම් වේදිකාවක් හැදිලා දීලා තියෙනවා. මෙන්න මේ අත්දැකීමත් එක්ක මේක කරන්න. ඉතින් එක දවසකින් මේ ධානය ඇත්තටම අවශ්‍ය නැති වෙනවා කියන්නේ. කෙනාට බියම ඒතෙන්ටපත් වෙලා විදර්ශනාව කරන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතමු කෙනෙක්ට ওই ධානාංග වලට එන්නේ නැහැ. මොකක් හරි ඒතොර එන්නේ නැහැ. ඒතොර ඒ කෙනා බලන්න ඕනේ දැන් අපි මේ ඒ කිව්ව දැන් අපි දැන් කතා කරපු ওই ධානාංග ගැන කිව්ව විස්තරය තමයි සමත පූර්වාංගම විදර්ශනාව. සමතේ පූර්වාංගම කරගෙන විදර්ශනාව. දැන් ඔන්න යුගනද්ද වර්ගයේ තියෙනවා තව එකක්. විදර්ශනා පූර්වාංගම සමතේ. එහෙමත් එකක් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කතා. උනට බලන්න දැන් මේ කලින් කතා කරපු දේවල් එක මම හිතන්නේ පොඩි දෙයක් එකතු කරන්න කෙනෙකුට නිකන් අදහසක් එන්න පුළුවන් සමහර කෙනෙකුට මේක ඇත්තටම ධානය නැත්තම් මේ බෑ වගේ එහෙම නෑ පැහැදිලිවම ධර්මයේ සඳහන් අනිත් පැත්ත තියෙනවා. අර ක්ෂණික සමාධියෙන් නිවන් දකින්න එතන පුළුවන්. තව දෙයක් එකතු කරන්න වෙනවා මොකද දැන් අපි උතන වෙන්නේ අපේ බලාපොරොත්තුව අපි හැමෝගෙම මේ විමුක්තිය ළඟා කරගන්න. එතන මේ විමුක්තිය ළඟා කර ගැනීම කොයි ධාන ඇතිව හෝ ධානය නැතිව අන්න හරි. විමුක්තිය අරමුණ. ඔව්. එතකොට දැන් මෙතන තව වචනයක් තියෙනවා මෙතන පැහැදිලි කරන්න අපි උතන කියනවා ඒ ධාන තුලින් කෙනෙක් සංඥා වේදිත නිරෝධය තුලින් පූර්ණ විදිහට නිවීමකටපත් වෙනවා නම් අපි කියන්නේ සම්පූර්ණ රාගක්ෂය තුලින් අපි උතන පාවිච්චි කරන වචනයක් තමයි චේතෝ විමුක්තියටපත් වෙනවා කියන්නේ. එතකොට මේ චේතෝ විමුක්තිය කියන අපි ඒක පූර්ණ චේතෝ විමුක්තිය නෙමෙයි වෙන්න පුළුවන්. කියන්නේ චේතෝ විමුක්තිය පැත්තේ. චේතෝ විමුක්තිය තුලින් පූර්ණේ කරගන්න විමුක්තිය ළඟා කරන්නේ චේතෝ විමුක්තිය තුල. ඒකම අපි මම හිතන්නේ ඔබතුමාලා ඒ ගැනත් සඳහන් කරා අර විදර්ශනා වඩන්න කියලා. ඒ කියන්නේ අපි අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරමින් විදර්ශනා වඩනකොට අපි ඒකට කියනවා ප්‍රඥා විමුක්තියට ළඟා වෙනවා කියලා. ඒතොර ඇත්තටම මේ ප්‍රඥා විමුක්තිය ලබන්න ඕනේ අර ෂණික සමාධිය. ෂණික සමාධිය තුලින් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඒක පූර්ණේ කරගන්න පුළුවන්. ඵල පූර්ණේ කරගන්න පුළුවන්. ප්‍රඥා විමුක්තිය තුල. එතකොට පළවෙනි ධානයට හරි දෙවෙනි ධානය කෙනෙක්ට ධානය වඩා ඉන්නකොට උනත් කෙනෙක්ට විදර්ශනා වඩලා මේ මොහොත ළඟා කරගන්න පුළුවන්. අපි ඔකටත් කියන අර උගතෝ විමුක්තිය කියලා. ඒ ඔය ආකාර තුනකටම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා කෙනෙක්ට විමුක්තිය ළඟා කරගන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒකත් පැහැදිලි කිරීම මම හිතන්නේ මෙතන වැදගත් කියන එක. ඒක ඇත්තටම මේ අවසාන දැන් මුලින්ම හදාරේ මේකම තමයි. අවසාන අරමුණ සමතයයි විදර්ශනාවයි යුගනද්දේ වැඩිච්ච හිතක්
එන්ද මෝනි එන්න ඕනි පල චිත්තයට කලින් එතුර ගෙන අනිවාරණය විදර්ශනාවද ධ්‍යාන වඩන පැත්තෙන් ගත්තත් විදර්ශනාව එතනිදන් කරන්න විදර්ශනා වඩන පැත්තෙන් ගත්තත් ඒ විදර්ශනා සිත තියුණු වෙන්ඩෝන මේ කියන එක අත්දැකින් තින ඇති විදර්ශනාව පූර්රංගම කරලා හැබැයි මේකට සමට විදර්ශනාව පුරුදු කරන්න ඕනැති සමට සසර පුරාවට පාට දැන් කෙනට කැරපුල හරිමට ධ්‍යාන වැඩෙන්න්න මට විදර්ශනාව කියන තේරෙන්න්න ඒක කරන්නත් බෑනමට එතෝට ඉගෙන තොටතින් ඒ කෙනා මාර්ගය යම් මට්ටම ඉන්නේ මොකද එක පාට විදර්ශනා හිතකින් සමතයක් ගන්නවා කෙනෙ ඔය කියන තරම් ලේසි නෑ අපිට කියන්න පුළුවන් ආහෙන මට ධ්‍යාන වැඩෙන්නේ නැත්නම් එහෙනම් මම විදර්ශනා කරලා ටග්ගාල විදර්ශනා හිතක් ගත්තා ඒක ලේසිනේ කියලා ඒක කරන්න පුළුවන් හැබැයි ඒකටත් තියෙනවා දැන් ඕනම එකක් කියන හේතු වල ඵලයක් දැන් යම් හේතු හදපු උත්තමයකට විදර්ශනා කරන්න පුළුවන් නම් සමතේන්න කලින් විදර්ශනා පූර්වාංගම ඒක නා සසර පුරාවට සමහර විදර්ශනාව උපරිමයට පුරුදු කරපු උත්තමයෙක් වෙන්න පුළුවන් මට හිතෙන්නේ මේ අර පොඩ උතුමා තව අර විදර්ශනා පූර්වාංගම කොටස විස්තර කරන්න හොඳයි අපි ඔව් ඒකෙන් දැන් විදර්ශනාව කියලා අපි අතගෙන ගොඩක් කතා කරමු ඒකද විදර්ශනාව කියලා කියන්නේ ඇත්තටම දැන් මේක මේ විභජ්‍ය කරලා එහෙම නැත්නම් බෙදලා මේක දකින්නවා කියන එක දැන් අපි කියනවා දැන් කෙනෙක්ගේ ප්‍රඥා මට්ටමක් තියෙනවා. ඒ ප්‍රඥා මට්ටමට ගෝචර වෙන ප්‍රමාණයට තමන්ගේ බැඳීම් බලලා ඒක මේක යෝගී යථා ස්වභාවයනේ මේක අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය එහෙම නැත්නම් මේකේ ලෝකේ මගේ වසඟේ නැති හරි නිට්ටය නැති හරි නැත්නම් අපි මේක කියන අපිට කැමති සේ නැති හරි අපි මේක මේ මට පාලනයක් නැහැ මගේ වසඟේ නැහැ කියන්නේ අපි අර එහෙම හරි මේක දුක් ප්‍රතිපදාව මේකෙන් දුකමයි උරුම වෙන්නේ මේක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන්මයි කෙලවර වෙන්නේ මේක අසාරයි මේක පවත්වීම සුදුසු නැහැ කියන එක අන්නේ අදහසින් දකිනවා කියන එකනේ දැන් කෙනෙක්ට ධර්ම අවබෝධය ලැබුණාන් පස්සේ ඕක දකින්න එකපාරට දකිද්දි දැන් කෙනෙක්ට මේ ඒක දකින්න එක තමයි විදර්ශනාව කියන්නේ දැන් ඒකට අපිට කියන්න පුළුවන් එකපාරට කොහොමද දැන් මම මේ ළමයි ගැන ගෙවල් ගැන රස්සාව ගැන මේ ඔක්කොම තියෙනකම මට පුළුවන් ඕක දකින්න ඉතින් ඒකට ලොකු පුරුද්දක් ඕනේ ඉතින් එතකොට යම් කෙනෙක් ඉන්න පුළුවන් සමත කිරීමේ අවශ්‍යතාවය නැතුව සිත තුළ ඔය වැඩි තුල මොකද අපි ප්‍රායෝගිකව දන්න උදාහරණ ඕනතර දෙනවා ඔබතුමාලට සමහර මේ අත්දැකීම් ඇති ඒ කියන්නේ සමහර කෙනෙක්ට ජීවිතේ මේ දහම අහලවත් නැහැ බෞද්ධ දර්ශනය කියලා අහලත් නැහැ හැබැයි අපි තුමු යාළුවෙක් තරහ වුණාම එහෙම නැත්නම් ගෙදර මොකක් හරි දෙයක් නැති වුණාන් පස්සේ එහෙම නැත්නම් මොන හරි කැමති දෙයක් නැති කෙනෙක් ප්‍රිය විප්‍රයෝගයක් හරි අප්‍රිය සම්ප්‍රයෝගයක් හරි වුණාම මේ අර අපි කියන්නේ මේ රූට් කෝස් ඇනලිසිස් කියන්නේ කෙනා ඉබේම හිතනවා දැන් මට මේ දුක හිතුණා. ඇයි මේ දුක හිතුනේ? ඒතර මම මේ මෙන්න මේකට ඇලුන නිසානේ. මේක වටිනවා ඇලුනා කියලා මම මේ අරගත්ත තාක්කල් මේක නැති වෙනකොට මට දුකක් එනවනේ. ඒක තේරෙනවා. දැන් මේ ප්‍රිය ජාතීන්ගෙන් මේ දුක උපදිනවා කියන එක තේරෙනවා. දැන් මේක මේ ධර්ම දේශනාව කාලත් නෙමෙයි. කෙනෙක්ට පුළුවන්. එතන ඇත්තටම මේ අර සංසාර පුරුදු කියන එක වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් විශේෂයෙන්ම ෂණික සමාධිය තුලදී තමන් කුසල් ගොඩක් පූර්ණ කරලා තියෙනවා නම් ඒ ෂණික සමාධිය අනිවාර්යයෙන්ම ඒ දෙන සුළු ආරම්භනේ නිමිත්ත සම්පූර්ණයෙන්ම උදව් වෙනවා පූර්ණ නිවීමකට. ගොඩක් ජාතසෝතාපන්න කෙනෙක් වගේ කෙනෙක්ට තමයි ඔය වගේ දේවල් ගොඩක් හිතන්නේ. වෙන්න chance එක වැඩි නේද? ඒතර මෙයා බලලා කොහොමද මෙයා ධර්මය ගැන එච්චර අහලත් නැහැ. ඔව්. ඒ කියන්නේ අවබෝධයකුත් නැහැ. කොහොමද මං පූර්ණේ කරේ කියන එක. මයිද ඔබතුමාට උදාහරණයක් ඇති පොඩ්ඩක් කරන්න තියෙන්නේ මේ දැන් ඔක ඇත්තටම අපි මම හිතන්නේ මේ මෑත කාලේ මාර්ගයට මේ උපදෙස් ලැබෙන ඒ කියන්නේ වඩන්න දෙන ගුරුහරුකම් දෙන මේ දේශකයන් වහන්සේලා මේ ගුරුවරුන්ගේ ගොඩක් විට මට හිතෙන්නේ මේ සමත පූර්වාංගම විදර්ශනා පැත්ත තමයි මේ වෙන්නේ. දැන් කෙනෙක් ගිහිල්ලා දැන් ඒ මාර්ගය ප්‍රැක්ටිස් කරද්දී ඒ සමතයක් ඕන අපිට. ඒ සිතේ සමාධිගත සිතක් ලබා ගැනීමට සමත ඕන. ඒ කියන්නේ හිතට භාවනාවක් ගත්තාම දැන් අපේ එන්ඩ් ගෝල් එක ඒ කියන්නේ අවසාන අරමුණ විදර්ශනා කරන්න නම් සිත සමත වෙන්න ඕන. සිතේ කලබල අර අපි දැන් පොකුණේ උදාහරණ ගත්තාම මේ කැළදිච්ච පොකුණ ක්ලියර් කරලා වතුර ඇතුළ පේන මට්ටමට ක්ලියර් කරගන්න ඕනේ සමත කරනවා කියන්නේ. ඒතකොට සමත පූර්වාංගම විදර්ශනාවට යන ප්‍රැක්ටිස් එකේදී කියන්නේ ඉස්සෙල්ලා සිත සමත කරගන්න. සමත කරපු කෙනාට තමයි විදර්ශනාවට යන්න පුළුවන්. කෙනෙක් ඇවිල්ලා සමත කරන්න බැලුවම කෙනෙකුට එකපාරටම අර දැන් අපි හිතමු අර එයාට කෙලින්ම පැහැදිලිව වතුර පැහැදිලිව පේනවා. ඒතකොට එයා ආයි බොරුවට පැහැදිලි කරන්න ඕන කියලා ඒක අවශ්‍යතාවය නැහැ. එයාගේ හේතු නිසා පලක වෙන්න පුළුවන්. එතකොට එයාට ඒ වගේ කෙනෙකුට මට හිතෙන්නේ කෙලින්ම විදර්ශනාව තුලින්ම යන්න පුළුවන්. මට හිතෙන්නේ සමහර විට ධානය කියන එක ලොකුටම අර ක්ෂණික සමාධි වලින් ගොඩක් එතනදී තව දෙයක් එකතු කරන්න ඕනේ. ඔබතුමා කතා දැන් ඒතර මම අර මුලින් ගිය කාරණාවට ගියොත් අර පෙර සංසාරයේ සීන පාරමිතා හරි කුසල් ධර්ම පූර්ණ කරලා තියෙනවා. එහෙම නැත්නම් පුරුදු තියෙනවා. දැන් ධානාංග උනත් පැහැදිලි කරනවා
කෙනෙක් පූර්ණ නිවීමකට පත් වුණාම ධානාංග වැඩෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔව්. පුරුද්ද මත ගොඩක් වෙලාට ධානාංග නැත්තම් දැහන් වැඩි වෙන්නේ නැති වුණත් ඒක පුරුද්ද තුලින්ම නැවතත් මතුවෙන්න පුළුවන්. සමහර පූර්ණ නිවීමට පත් වෙනකොට ධානත් ඒ මොහොතේම ඕ දැන් ඒ මොහොතේම වැඩෙනවා. එතන එන්නේ දැන් ඒ ෂණේදී එයා යම් චතුරත් අධ්‍යයන ඉන්නවනේ ෂණේදී හරි ඕ එතකොට අරිහත් ඵලය පූර්ණය කරනවා ෂණ සමාධියට. එතනදී පස්සේ එයාට ආයි ආවර්ජනා කරලා එතන මේ ඒ මොහොත ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ සමාධියේ ඉන්න පුළුවන්. එතකොට ඒ උන්වහන්සේ ඉහාත්ම සුඛ විහරණයේ උදෙසා එතෙන්ට වෙලා ඉන්නවා. එතකොට අරිහත් ඵල චිත්තය කියන්නේ ඒ ඔය දැහන් හතරෙන්ම උඩම තියෙන එක. එතනින් ඒක මැච් කරන්න බෑ. ඒකට ඒ ගැන අපිට මේ සමාන ගැලපීමක් කරගන්න මේ තර වැලි කැටයක් වගේ තරම. එතකොට ඒ මේ අරිහතුන් වහන්සේ කෙනෙක් ඒ උන්වහන්සේගේ නිවීම තුළ ඒ නිවීම දැක උන්වහන්සේ එතන ඉන්නවා ඉහාත්ම සුඛ විහරණය. එතන දෙන තවත් ගැටලුවක් තමයි මෙතන निराකරණය කරන්න ඕන. එහෙමනම් කෙනෙක් පූර්ණ නිවීමකට පත් වුණා නම් එයා දිගටම ඒක ඉන්නවද? එහෙම නැත්නම් يعني ඒක අපි පැහැදිලි කිරීමක් මෙතන කරන්න ඕන. මොකද අපි මම හිතනවා අපි සමාපත්තිය ගැන කතා කරා, ශනික සමාධිය ගත්තා. මම හිතන්නේ ඒකත් මෙතන පැහැදිලි කිරීමක්, නිවැරදි කිරීමක් කරන්න ඕන. ඒතර මේ මොහොතේ පූර්ණේ කරා නම් ඒක තමයි අවශ්‍ය. මේ වෙලාවේ දකින්න ප්‍රඥාව. අර අපි සමාධිය තියෙන වැදගත්කම කාලයක් තුළ ප්‍රණීතව වඩාගෙන එන එකත් එක මාර්ගයක්. ශනික සමාධිය කියනොත් ඒ මොහොත ඒතර සමාධියේ බලවත්කම තුළ අර පතුල දකින්න වගේ ප්‍රඥාව පහළ වෙනවා. ඒක දැකීමම ප්‍රඥාව පහළ වීමක්. අර ක්ලියර් වෙනකොටම එහෙම නැත්නම් පිරිසිදු වෙලා යනකොටම අපි ඔබතුමා ගත්තේ උදාහරණය අර මඩ වතුර ටික ෆිල්ටර් කරලා එහෙම නැත්නම් ඒක පෙරලා අයින් කරලා මඩ ටික අයින් කරන කෙලස් ටික අයින් කර යනකොට වතුර ක්‍රමක්‍රමයෙන් ඒක පිරිසිදු භාවයට පත් වෙලා දැන් පතුල දකින්න කියන්නේ ප්‍රඥාව ඒ තුලම පහළ වීමක් ලක් වෙනවා. ඒ තුලම විමුක්තිය ඇති වෙනවා. නේද? ඔව්. අනිවාර්යෙන් මට තව එකක් මෙතෙන්ට ආවනම් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ අපි කතා කරා නම් හොඳයි කියලා. දැන් කොහොමද කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් විදර්ශනාව වඩාගෙන ඉන්න විදර්ශනා පූර්වාංගම සමතයකදී විදර්ශනාව වඩ ඉන්න කොහොමද සමතයක් ඇති වෙන්නේ කියලා. ඕක මට හිතෙනවා බොජ්ජංග ධර්ම වලින් පැහැදිලි කරන්න පුළුවන් කියලා. දැන් උදාහරණයකට මේ ගොඩක් කට්ටිය දන්න උදාහරණයක් තියෙන්න පුළුවන්. දැන් එක මේ ස්වාමීන් වහන්සේ නමක් රෑ මේ මිදුලා අමදිමින් ඉන්නකොට උන්වහන්සේ දකින්න හඳක්. පුන් පොහොදා දවසක හඳක් දකිනවා. ඒ උන්වහන්සේ ඒ වෙලාවේදී විදර්ශනා කරන්නේ මේ පර්යංකෙන් තමයි ඉන්නේ. උන්වහන්සේ අතු ගාන ගමන් විදර්ශනා කරනවා මේ හඳේ කැලල් තියෙනවා. මේ හඳේ ලප තියෙනවා. වැලි ගොඩලි තියෙනවා. මේ නිකන් බලවල් තියෙනවා. හැබැයි මේ හඳත් මෙහෙමනම් මගේ හිත ගත්තොතින් මේ මගේ හිතේ වලවල් නැහැනේ. කාම වලවල් නැහැ. කාම මඩවල් නැහැ. අවිද්‍යාවෙන් පිළිලා නැහැ. ඒක බබලනවා. හරි. අන්න ඒ වෙලාවේදී උන්වහන්සේගේ හිත ප්‍රීති සම්පොච්චංගේ වැඩෙනවා. අන්නේ ප්‍රීති සම්පොච්චංගේ වැඩිලා උන්වහන්සේගේ අර විදර්ශනා මට්ටමටම සමාධිය ඇවිල්ලා ඒ වෙලාවේදී උන්වහන්සේ අරියත් ඵලය පූර්ණය කරනවා කියනවා. අර මේකත් හරියටම නිකන් අර අපි ගත්තොත් හොඳම උදාහරණයක් කකුල් දෙකක් වගේ. අපි යන්න ඕන නම් දොර ගාවට පුටුවේ ඉඳගෙන ඉන්නවනම් මුලින්ම තියන්නේ මොන අඩියද? වම් කඩියද දකුණු අඩියද? එතකොට කකුල් දෙක ගත්තොත් දැන් දකුණු කකුල විදර්ශනාව කියලා ගත්තොත් වම් කකුල සමතේ කියලා ගත්තොත් අපි දකුණු කකුල මුලින්ම තිබ්බොත් එයා අර විදර්ශනා පූර්වාංගම සමතේකට එන්නේ. ඒ කකුල තියලා අනිත් කකුලත් එතෙන්ට ගේන්න ඕනේ. නැත්තම් ගමන යන්නේ නැහැ. සමතේති. එතකොට වම් කකුල එයා මුලින්ම තිබ්බොත් එයා සමත පූර්වාංගමයි. එතකොට විදර්ශනාවත් ඒ මට්ටමට වැදෙන්න ඕනේ. නැත්තම් එයා අර දොර ගාවට යන්නේ නැහැ. ඒකද කියන්නේ අර උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් ඔය විදර්ශනා පූර්වාංගම මේ සමතෙන් දැන් සරියුත් මේ මහරහතන් වහන්සේ ගත්තත් දාරුචීරේ මහරහතන් වහන්සේ ගත්තත් අපිට කොහොම පැහැදිලි නේ. මොකද අවස්ථාවකදී තමයි මේ දැන් දාරුචීරේ මහරහතන් වහන්සේ ගත්තොත් මේ පද හතරක ගාතාවක් කහලා තමයි මේ එතනදී අපිට වදන පැහැදිලි ශනික සමාධියක් තමයි උන්වහන්සේ ඉන්නේ. මම හිතන්නේ එතන තව පැහැදිලි වෙනවා ඔබතුමා පටන් ගත්ත ආකාරයට අර සමාධිය මූලික වෙනවා කියලා ගොඩක් වෙලා. සමාධිය මත කියන එක. මට හිතෙන්නේ මේ අපේ සම්බන්ධතාවය. සාකච්ඡාවේ මූලිකම දේ කියන්නේ සියල්ලටම මේ සමාධිය විදර්ශනා සමාධියටපත් වෙන සම්මාදි දර්ශනාවටපත් වෙනවා කියන්නේ. කොතන ගත්තත් සමාධිය මූලික වෙන ස්වභාවය තියෙනවා. හරි ලස්සනයි ධර්මය විචාරය කරන පැත්තෙන් යන කෙනෙක්ට මේ ධර්මයේ මොන කොනෙන් ඇල්ලුවත් මජ්ක්‍ධිම නිකායෙන් මේ සංයුක්ත නිකායෙන් දීඝ නිකායෙන් අභිධර්මයෙන් නැත්තම් බොජ්ජංග වලින් කොහෙන් ඇල්ලුවත්
අපි මේ එකම කතා එකම මාර්ගයනි තියෙන්නේ. දැන් සතිපට්ඨානය වඩනකොට අපි කියනවා මේ මහණනි මේක මේ දුක කෙලවර කිරීම සඳහා වූ ඒකායන මාර්ගය කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියද්දිත් කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒකායන මාර්ගය කියලා. ඉතින් මේ දෙකකට කියනවාද? නෑ මේ ඔක්කොම එකයි. ඒ කියන්නේ ඒ කෙනෙක්ට ඒක මේක හොඳට විමසුම් අවශ්‍යතාවය තියෙන සමාධිමත් හිතක් හිතට එන ඒ ප්‍රතිපදාව අර කිව්වා වගේ අර සීලය වට කරලා සම්මා දිට්ඨියෙන් සම්මා සතියෙන් සම්මා වායාමේ වට කරලා පෝෂණය කරද්දී ඉබේම සමාධිමත් හිත ඇවිල්ලා සමාධිමත් හිතෙන් ලෝකේ දකින්නකොට විදර්ශනාව තරුණ විදර්ශනාව බලවත් විදර්ශනාව කියලා එහෙම කියනවා. ඒ විදර්ශනාව දකිද්දී ලෝකයේ ඇත්ත ස්වභාවය දැකලා ඒකෙන් විමුක්ත වෙනවා. ඒකෙන් නිස්සරණය වෙනවා. ඕක තමයි එකම මාර්ගය. සමාධිමත් හිත තමයි ප්ලැට්ෆෝම් එක. Platform. අපි ඒකට එන්න තමයි දැන් අපි අර කලින් අර කියපු එකට පොඩි දෙයක් මට එකතු කරන්න හිතනවා. ඔබතුමා කියපු එකට දැන් ප්‍රායෝගිකව කෙනෙකුට දැන් අපි වඩද්දී තියෙන ප්‍රශ්නේ තමයි දැන් අර විදර්ශනා පූර්වාංගම සමතේදී කොහොමද ඕක කරන්නේ කියන එක. ඒතකොට දැන් ඔය කලින් කිව්වා වගේ දැන් සමාධිමත් හිතක් ගන්න අරගෙන කරන්න ඕන මොකද්ද කියන එක දැනගෙන ඉන්න කෙනාට ඕකට උත්තරේ හම්බ වෙනවා මම හිතන්නේ. මොකද ඒ දැන් විදර්ශනාවනේ විදර්ශනා විදර්ශනා පූර්වාංගම කෙනාට විදර්ශනාවෙන්මයි එයා පටන් ගන්න. එතකොට එයාට සමත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාගේ මොකද පෙර පුරුදු කරේ මොකක් හරි හේතුවක් නිසා එයාට පැහැදිලි විදර්ශනාව තුළ සමතයටපත් වෙනවා. විදර්ශනාව පටන්ගෙන විදර්ශනාව කරගෙන යනකොට එයාගේ සිත දැන් සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය වැඩ කටයුත්තක ඉන්න කෙනෙක්ගේ සිත විදර්ශනාවෙන් යාට ස්ටාර්ට් එක ගන්න පුළුවන්. දැන් මේක අර එන්ජින් එක තල්ලු කරලා ස්ටාර්ට් එක දාන්න ඕනේ. සමතෙන් තල්ලු කරලා ස්ටාර්ට් එක දාන්න ඕන කට්ටියක් ඉන්නවා. මේ විදර්ශනාවෙන්ම ඒක ස්ටාර්ට් එක ගන්න පුළුවන් ආ තියෙනවා. හැබැයි ඒ විදර්ශනාව වැඩුණාට විදර්ශනාව තියුණුව ගැඹුරුව ප්‍රණීතව කරන්න නම් ඒ විදර්ශනාව කරගෙන යෑම තුලම එයාගේ හිත සමත වෙනවා. සමතය කියලා වෙනම මොකක් හරි දෙයක් ප්‍රැක්ටිස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට ඒක ඔටෝ වෙනවා. දැන් ඒකනම කියන්නේ අර ඒකාග්‍ර කියන එක දැන් විදර්ශනා කරද්දී මේ මොකද්ද මුඛ්‍ය අරමුණ? කෙලස් තවන වීර්යය තුන විදර්ශනා කරන්නේ. ඉතින් ආයෙත් විදර්ශනා කරද්දී වෙන අරමුණු කාම අරමුණු අකුසල අරමුණු ඔය මුකුත් නැහැනේ. එතකොට ඒක කරාම එතන සමතයක් තමයි වෙන්නේ. හැබැයි අපිට 100%ම පටන් ගනිද්දි 100% සමත නැහැ. නෑ. නමුත් විදර්ශනා එයා පටන් ගන්න එයාට සමතය ඒක නිමිත්ත විදර්ශනා. අන්න එයාට ඒ කියන්නේ සමතයෙන් පටන් ගැනීමක් ගන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට විදර්ශනාවෙන් පටන් ගන්න. ගොඩ කරලා ප්‍රඥාව වැඩි කෙනෙක්ට ඕක එකපාරට තේරෙන්නේ මොකද? අතන අර කෙනාගේ හිත සමාධිමත් වුණාන් පස්සේ තමයි අර බාධක නැති තැනකදී විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි විදර්ශනාව ප්‍රබල කෙනාට ඕන තැනකදී කරන්න පුළුවන්. ඒක දැන් ඔතනදී දැන් අපි හිතමු විදර්ශනාව කියලා දැන් මොකක් හරි බොජ්ජංග වලින් ගත්තොත් දැන් ධම්මවිජය සම්බොජ්ජංගේ දැන් මට මේ කරුණ තේරුණා. මට මේක මේ විදර්ශනාව වැඩෙනවනේ හොඳට. මට මේකේ අනත්ත්භාවය අසාරත්වය තේරුණා. එතකොට ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට පස්සද්ධිය සමාධිය උපේක්ෂාවට ගිහිල්ලා එහෙම ඒ මාර්ගය තියෙනවා නේ. අපිට අර ඒ කියන්නේ දැන් ඔතන සමත පූර්වාංගම විදර්ශනාවද විදර්ශනා පූර්වාංගම සමතේද මොකක් වුණත් ඔය සමාධිමත් හිතට එළඹිලා විදර්ශනාවයි කළ යුත්තේ කියන එක තමයි අවසානයේ ඒ උපේක්ෂා ඒකාග්‍රතාවයත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා පැවැත්ම අතරින්න ඔය ඇත්තටම ඔය ඔක්කොම ටික ආව කෙනෙක්ට ඇත්තටම අත්දැකීම මේ කෙන් බලද්දී ඒ වේදිකාවෙ ඉඳගෙන ඒ අර කණ්ණාඩි ටික දාගෙන ඇත්තටම කන්නාඩි දෙක දාගෙන ඇස් අරගෙන ඉන්නේ. ඇස් අරගෙන හිඳීමක් පමණයි. ඉතින් එතනින් එහාට දැන් ඒ කෙනාට කළ යුත්තක් කියනව නැහැ කියන්නේ. තවත් කළ යුත්තක් නැහැ කියනවා. දැන් ඕගේ තරණ සූත්‍රයේදී පැහැදිලි කරනවා පිහිටා නොසිටීමින්ද වෑයම් නොකරමින්ද මම ඕගේ තරණය කරමි කියලා. හැබැයි අතෙන්ට එන්න ඕන. ආපු කෙනාට ඒක ඇස් අරන් ඉන්නකොට කන්නාඩි දෙක දැන් දාලා තියෙන්නේ. එතකොට පේනකොට ඒ කෙනා දැන් හිතන්නකෝ දැන් මෙතන ඉඳන් අතෙන්ට යනවා කියන එක කියන්නේ අපි යන ගමන් ඉන්නේ. ඒකෙනා යන එක නැවතෙනවා ඉබේම ඇස් අරගෙන ඇස් ඇරිලා තියෙන්නේ කන්නාඩි දෙක දාන් තිබ්බාම ඒ කෙනාට වෙන්නේ මොකද්ද? අතහැරෙනවා. අන්තිම අර ඥාන විස්තරෙන් කිව්වොත් සංඥාවයි වේදනාව ඇතහැරනවා වගේ ඒ යම් මම කියලා කියන සංඥාවක් තියෙන එක ඇතහැරෙන්න තියෙන්න ඕනේ ඒ විදිහට දකින්න එක විතරම. ඉතින් අපි මම හිතන්නේ මේ සමාලෝචනයක් කරොත් ඇත්තටම ඔය සම්මා සමාධිය කියන එක ප්‍රධානයි. ඒ සම්මා සමාධිය අත්‍යවශ්‍යයි. අනිවාර්යයි. ඒකට අර කිව්වා වගේ යම් සමාධි තියෙනවා. ඒවට අදාළ දැහන් වලින් යන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් මාර්ගය පැහැදිලිවම එක් මාර්ගයක්. පැහැදිලිවම තියෙනවා නේද? ඒක අනිවාර්යයි. මා කියපු සූත්‍රයේ පැහැදිලිවම මේක අනිත් එක ධානා මාර්ගයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක ක්‍රමානුකූලව අර කෙලස් දවා හරිමියන අනුපූර්ව අපි අනුපූර්ව වැඩෙන එකක්. ඒ හැර තවත් මාර්ගයක් තියෙනවා කියන එක. තියෙන්න පුළුවන්. මම එතනදී තව වැදගත් දෙයක් ධානය තුලින් සමහරට පූර්ණ නිවීමකට පත් වුණාම අර පහසු විවරණයකින් ඉන්න. ඒකට ධානය තුල
පහසු විවෘති නර ඒ සුඛය අවශ්‍ය නැහැ ඇත්තටම. නමුත් අර පහසු විවරණයකින් ඉන්න ඒක උදව් කරනවා. මම හිතන එක බුදුජාන් වහන්සේ වුණත් ඒ ධාන තුල දහන්වල හිටපු අවස්ථා තියෙනවා. කියන්නේ ඒ සුවය සඳහා කියන්නේ කායිකව දැනෙන සුවය පැහැදිලිවම ඒ දේ තුල තියෙනවා. ඉතින් අපි ගත්ත සාරාංශය මෙතනදී අපි ගත්තොත් මෙතනදී දහන් අපි වැදගත් වෙන්නේ විමුක්තියට ළඟා වෙන එක. ඒක දහන් තුලින් මුඛ්‍ය අරමුණ පැහැදිලි කරා. මුඛ්‍ය අරමුණ විමුක්තිය කරා ළඟා වෙන එක දහන් තුලද එහෙම නැත්නම් දහන් නැතිවද කියන එක සම්බන්ධයෙන් ඒ දෙකම ඒ කියන්නේ එකම තැනට මෙතන ඒක තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ආරෂ්ඨ මාර්ගයේදී සම්මා දහන කියලා හරි එකක් දාන්න නැතුව සම්මා සමාධිය කියන එක දාලා තියෙන්නේ. සම්මා සමාධිය පැමිණීමට හැකි මාර්ග එකකට වඩා තියෙනවා කියන එක තියෙන පුළුවන්. එතකොට කෙනෙක් මාර්ගය වඩද්දි කෙනෙක්ට දැහන් වැඩෙන අත්දැකීම් තියෙන්න පුළුවන්. කෙනෙකුට කොච්චර උත්සාහ කරත් දැහන් නොවැඩෙන. හැබැයි යාට විදර්ශනා හොඳට වැඩෙනවා වෙන්න පුළුවන්. ඔව්. ඒක සාධාරණ දහන කියලා මෙතෙන්දී ආයෙ මතක් කරන්න ඕනේ. දහන කියන්නේ අර ආර්ය දැහන. ආර්ය දහන අනිත් එක තමයි මේ දහන කියලා දහන අර අපි කියන්නේ දැන් හිතනවනේ මේ කාලයක් තිස්සේ මේ ප්‍රීති සුඛ දැනලා එහෙම නැති වෙන දහනක් වෙන්න පුළුවන් ඔය කියන නේද? ශනික සමාධියක ලබන දැහනක් හරි. ඒක කෙනෙක් දන්නේ දන්නේ නැති වෙනවා. ඔය මට දහන් නෑ කිව්වට ඒ කෙනාගේ ඵලචිත්තයට කලින් මොහොතේදී ශනික දහනක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ කියන්නේ ඵලචිත්තේ ඵලයට එන්න කලින් එයා හතරවෙනි දහනට ගිහිල්ලා ඒ ෂණයකදී හතරවෙනි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ආර්ශනිකව පැහැදිලි කිරීම තුළ ඒක වෙනවා. ඒක වෙනවා. ඒක කෙනෙකුට කෙනෙක් දැනෙන්නේ දැනෙන්නේ නැහැ. ඔව්. ඒ මොහොතේ දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි වැදගත්ම දේ අර විමුක්තිය මට මේ හිතෙන්නේ මේ අර මුඛ්‍ය අරමුණ විදියට සම්මා විමුක්ත වීමටම තියාගන්න කෙනාට මම හිතන්නේ ඔතන පැටලුම් නෑ මගේ රැඳුනත් ඒ කෙනා එතනින් එහාට යනවා. මොකද සම්මා විමුක්තිය දුකින් මිදීම මේ භව ගමනේ අසාරත්වය දැකලා එකෙන් මේ මුක්ත වීම ඕක ඔළුවේ තියෙන කෙනාට අපි හිතමුකෝ ධානය අල්ලන් හිටියා කියලා. මේ ධානය හරිම සුඛයි. මෙතන ඉන්නේ හිතෙන්නේ කියලා හිතුණාට මුඛ්‍ය අරමුණ ප්‍රබලයි නම් මුඛ්‍ය අරමුණ පූර්වාංගමයි මුඛ්‍ය අරමුණ මූලිකයි නම් ඒ කෙනා ඒ දැලේ රැඳෙන්නේ නැති වෙයි. ඒ කෙනා එතනින් දන්නවා මේකෙන් මට මේ පූර්ණ නිවීම ලැබෙන්නේ නැහැ නේ කියලා. ඒතර එතන ධ්‍යාන යා යොදාගෙන බොහෝ විට ඉතින් අර මේ බද්දේ කරත සූත්‍රය කියන්නේ බද්දේ කරත සූත්‍රයේ විදර්ශනා කරන කියන්නේ භද්‍ර වූ එක රාත්‍රියක් ඇති භික්ෂුවක් බවට පත් වෙයි. ඔව්. භද්‍ර වූ එක රාත්‍රියක් බවට පත් වෙයි. ඉතින් මම හිතන්නේ අපි අද සාකච්ඡාව මේ අපි වපසරයක් ආවරණය කරා. අපි මේ ගැන තව අවශ්‍යතාවයක් આવොත් කතා කරන්න ඉඩක් කතා කරන්න බලන්න. හරි. එහෙනම් තෙරුවන් සරණයි.